समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स भुट्ठस्स लोक धम्मेहि चित्तं यस्स न कंपति अशोकं विराजं खेमं एतं मंगलमुत्तमन्ति। श्रद्धावंत सत्पुरुष पिन्वत्नी දැන් හැමදිනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. කොළඹ ධම්මපාරමී පදනම මාසිකව සංවිධානය කරනු ලබන ධර්මදේශනා මාලාවේ මේ මාසට નિયમિત ධර්මදේශනාව ශ්‍රවණය කරන්නයි මේ හැම දිනාම දැන් සදී පැහැදී සූදානමින් සිටින්නේ. හුදෙක් අතහැරීම තමන්ගේ පදනම කරගත්ත ධම්මපාරමී පදනම මගින් මේ පින්කම මෙලෙසින් සංවිධානය කරන්නේ හැම දිනාටම ධර්මාවබෝධය ලබා ගැනීමේ පරමාධ්‍යාශයෙන් ඒ වගේම මේ පැමිණිලා සිටින හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමේ බලාපොරොත්තු වෙනුයි මේ වටිනා පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. ඉතින් අද ධර්ම දේශනාව සඳහා අපෙන් කියන මාතෘකාව මොකක්ද කියලා කල්ැතුව විමසුවා. ඒ වෙලාවේදී මා මතක් කළා ලෝක ධර්ම හමුවේ කම්පා නොවී සිටීම කියන මාතෘකාව යටතේ තමයි මම අද බණ කියන්නේ කියලා. මේ ධර්ම දේශනාව ආරම්භ කරන්න කලින් මම කැමති පොඩි ප්‍රශ්න කිහිපයක් අහන්න. දැන් ඔය ඇත්තන්ට දැනෙන්න තේරෙන්න හැඟෙන විදියට මේකට උත්තර දෙන්න ඕන. අපි දන්නවා මේ ලෝකයේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන තවත් සත්ව කොට්ඨාශයක් සිටිනවා මිනිස් ඇසට පෙනෙන. කවුද? ඒ තමයි තිරිසන් සත්තු. නේද? දැන් සාමාන්‍යයෙන් අනෙක් සත්තු මේ ලෝකයේ ජීවත් වෙනවායි කියනු ලබන අනිත් සත්තු අපේ මසැසට පෙනෙන්නේ නැහැ. ඕපපාතික ගණයට අයිති වන භූතයෝ, ප්‍රේතයෝ, පිසාචයෝ, භූමාටු දෙවියෝ ඒ වගේ අය අපේ මසැසට පෙනුන්නේ නැහැ. අපේ මසැසට සාමාන්‍යයෙන් පෙනෙන අපිත් එක්ක ජීවත් වෙන සත්ව කොට්ඨාශය තමයි තිරිසන් සත්තු. මං අහන්නේ තිරිසන් සතුන්ට බයයි ශෝකයයි දැනෙනවද? තිරිසන් සත්තුන්ට බයයි ශෝකයයි දැනෙනවා. නේද? බය වෙච්ච සත්තු වුණ තරම් අපි දැකලා තියෙනවනේ. හඬා වැටෙන, කම්පා වෙන සත්තු, ඇස් වලින් කඳුළු කඩා හැලෙන සත්තු අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ තිරිසන් සත්තුන්ට බයයි ශෝකයයි දැනෙනවා. ඊළඟට මේ මිනිස් සමාජයේ ඉන්න සමහර මිනිස්සු ඒ අය බොහෝ දෙනා
තිරිසන් ගති ඇතිව ඉන්නවා. මිනිස්සුනාට තිරිසන් සත්තු වගේ ලැජ්ජ බයක් නැති අය ඉන්නවා. සාමාන්‍යයෙන් පවට ලැජ්ජ බය නැති. ඒ වාගේ දුස්සීල පන්සිල්වත් නැති මිනිස්සුන්ට බයයි ශෝකයයි දැනෙනවද? මම කියන්නේ පවට තියෙන බය නෙවෙයි. ඒ වගේ මිනිස්සුන්ටත් බයයි ශෝකයයි දුකයි ඔය දැනෙනවා. තව මිනිස්සෙක් ඉන්න හොඳට පන්සිල් රකින්න. පංචශීල ප්‍රතිපදාව ඉතාම ඉහළින් රකින්න මිනිස්සු කොටාසයක් ඉන්න. ඒ කට්ටියට දැනෙයිද? බය දැනෙනවා. ශෝකය ඒ දැනෙනවා. තවත් සත්ව කොටාසයක් ඉන්න මිනිස්සු කොටාසයක් ඉන්නවා. ඒ අය නිතර උපෝසත සීලේ සමාදන් වෙලා ඉන්න. අෂ්ටාංග සීලය, දස සිල් වගේ සිල් සමාදන් වෙච්ච අය. ගිහි අය. එහෙම අයට බය ශෝකය දැනෙනවද? ඒ දැනෙනවා. ඊළඟට සාමණේර හාමුදුරුවෝ ඉන්නවා. සාමණේර හාමුදුරුවන්ට බයයි ශෝකය දැනෙනවද? ඒ දැනෙනවා. මහණ වුණා කියලා බය ශෝකය නොදැනෙන්නේ නැහැ. ඒ දැනෙනවා. උපසම්පදා හාමුදුරුවන්ට ඒ දැනෙනවා. තව කෙනෙක් ඉන්න උපසම්පදා හාමුදුරු කෙනෙක් සමත භාවනාව ප්‍රගුණ කරලා ධ්‍යාන සමාපatti උපදවාගත් අභිඥාලාභී හාමුදුරු කෙනෙක්. එවන් හාමුදුරුවන්ට බය ශෝකය දැනෙනවා. ඒ දැනෙනවා. තවත් හාමුදුරු කෙනෙක් ඉන්න උපසම්පදා වෙලා ධ්‍යාන සමාපත්තිත් උපදවාගෙන එතනින් නොනැවති විදර්ශනා පැත්තට හැරිලා සෝවන් ඵලයටපත් වෙච්ච හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරුන්ට ඒ දැනෙනවා. තව හාමුදුරු කෙනෙක් ඉන්නවා සෝවන් ඵලයෙන් සෑහීමටපත් නොවි ඒ හාමුදුරු සකදාගාමී ඵලයටපත් වෙනවා. ඒ බඳු හාමුදුරු කෙනෙකුට ඒ දැනෙනවා. තව හාමුදුරු කෙනෙක් ඉන්නවා සෝවන් වීමේදී නැති කරන සංයෝජන ධර්ම 3 සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන 3ත් සකදාගාමී වීමේදී තුනී කරන සංයෝජන කීයද? 2. මොනවද? කාමරාගයේ පටිගයයි. තුනී කරලා අනාගාමී ඵලයටපත් වෙනකොට කාමරාග පටිග ප්‍රහීන කරලා අනාගාමී ඵලයටපත් වෙනවා. ඒ හාමුදුරුවන්ට බයයි ශෝකයයි දැනෙනවද? අහුන්නේ උත්තර. දැනෙන්නේ නැහැ. අන්න එතන ඉඳලා තමයි බයයි ශෝකයයි දැනෙන්නේ නැති වෙන්න පටන් ගන්න. දැන් ඊළඟට රහතන් වහන්සේ, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ, ඊළඟට සම්මා සම්බුදුරජාණන් වහන්සේ බය ශෝකය දැනෙන්නේ නැහැ. දැන් මොකද මේ කියපු අර පල්ලෙහා ඉඳලා පටන්ගෙන සකදාගාමී ඵලයටපත් වෙන තුරු ඉන්න අයට බය දැනෙන්නේ, ශෝකය දැනෙන්නේ මොකක් නිසාද කියන එක අපිට වැටහෙන්න ඕන. අනාගාමී ඵලයටපත් වෙන අයට නොදැනෙන්න හේතු දැනගත්තා. මම මතක් කළා අනාගාමී ඵලයටපත් වෙනකොට නැති කරන සංයෝජන ධර්ම දෙකක් තියෙනවා. මොකද සංයෝජන ධර්ම දෙක? කාමරාගයයි පටිඝයයි. එතකොට මම මතක් කළා අනාගාමී ඵලයටපත් වෙනකොට ඒ බඳු කෙනෙකුට බය ශෝකය දැනෙන්නේ නැහැ කියලා. එහෙනම් ඒකේම උත්තරේ තියෙනවා බය ශෝකය දැනෙන්න හේතුව. මොකක්ද? කාමරාගයයි පටිඝයයි තිබීම. කාමරාග කියන එක අපේ සරලව කිව්වොත් මොකද්ද? ඇලීම. පටිඝ කියන එක සරලව කිව්වොත් ගැටීම. ඇලීමයි ගැටීමයි. ඔය ඇලීම කියන එක තවත් සරල කරලා කිව්වොත් එදිනෙදා ජීවිතේ මිනිසුන්ට තේරෙන විදිහට මොකද්ද? ඇලීම කියන්නේ තණ්හාව, ආශාව. එතකොට
මා මතක් කළා බය ඇති වෙන්නේ මොකක් නිසාද? කාමරාගයයි පටිඝයයි නිසා. එහෙම නැත්නම් තණ්හාවයි කේන්ති යාමයි නිසා. දැන් තණ්හාව නිසා බය හට ගන්නවා, තණ්හාව නිසා ශෝකය හට ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රසිද්ධ ගාථාවකින් දේශනා කළා තියෙනවා. ඒත දන්නවා. කවුරු හරි ඒ වාගේ කරදරයකටපත් වුණාම අපිට නෙවෙයි වගේ අපි ඒ ගාථාව කියලා ඉවර වෙලා හිත හදාගන්න අවස්ථා තියෙනවා. මොකද ගාථාව? තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භය. නේද? ඔහොම කියලා ඉවර වෙලා අපිට නෙවෙයි වගේ අර යට උපදේශයක් දෙනවා වගේ හිත හදාගන්න. එතකොට ශෝකයයි භයයි හටගන්න ප්‍රධාන හේතුව මොකද්ද? තණ්හාව සහ ද්වේෂය. ඇලීමයි ගැටීමයි. එතකොට මිනිස් සිතේ තියෙන ප්‍රධාන ස්වභාව දෙකක්. මොකද්ද මිනිස් සිතේ තියෙන ප්‍රධාන ස්වභාව දෙක? ඇලීම සහ ගැටීම. ඒ ස්වභාව දෙක තියෙනකම්ම අපි හැම දිනාටම මිනිසුන්ට පමණක් නෙවෙයි සියලු සත්වයන්ට මේ භය, ශෝකය, දුක කියන මේ මානසික ස්වභාවයන් අත්විඳින්න වෙනවා. ඒතර පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව අපේ හිත නිතරම ඇලෙන ස්වභාවයට, ගැටෙන ස්වභාවයට වැටෙනවා. සතර සතිපට්ඨාන විවරණයට අනුව ඇලෙන එකටයි ගැටෙන එකටයි නමක් දීලා තියෙනවා. මොකක්ද? ඔය ඇලෙන එකයි ගැටෙන එකයි නවත්ත ගන්න තමයි බුදුහාමුදුරුවෝ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සනා කියන මේ කාරණා හතර අනුපස්සනා විදිහට දකින්න උගන්වලා තියෙනවා. ඒ නිසා මේ කාරණා හතර විග්‍රහ කරන හැම තැනදීම බුදුහාමුදුරුවෝ වචන දෙකක් අවධාරණය කරනවා. මොකද වචන දෙක? දැන් ඔන්න කායානුපස්සනාව ගමුකෝ. කායේ කායානුපස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ. මොකද්ද? අභිජ්ජා දෝමනස්ස. ඔන්න වචන දෙක වුණා. මොකද්ද වචන දෙක? අභිද්‍යාවයි දෝමනස්සයයි. අභිජ්ජා කියලා කියන්නේ එතන ඇලීමට, දෝමනස්සං කියන්නේ ගැටීමට, දොම්නස දුක කියන එකයි. ගැටීම. ඒතර දුකක් ඇයි ගැටීම වශයෙන් හඳුන්වන්නේ? ගැටෙන නිසා තමයි දුක ඇති වෙන්නේ. ඇයි ඒ? මොකක් එක්කද ගැටෙන්නේ? අපිට ගැටීම ඇති වෙන්න හේතුවක් තියෙනවා. දැන් ගැටෙන්න හේතු දෙකක් තියෙනවා හරියට බැලුවොත්. දැන් අපිට තරහ යන්නේ ඇයි කියලා හොඳට විශ්ලේෂණය කරලා බැලුවොත් තරහ යන්නේ හේතු දෙකයි. මොකක්ද හේතු දෙක? පළවෙනි හේතුව මම කියන්නම්, දෙවෙනි හේතුව ඔයත් කියන්න ඕන. දෙවෙනි හේතුව පළවෙනි හේතුව අනිත් පැත්තේ නිසා කියන්න ලේසි. තරහ යන්න පළවෙනි හේතුව තමයි කැමති දේ නොලැබීම. දෙක අකමැති දේ ලැබීම. නේද? ඔය හේතු දෙක නිසා තමයි තරහ යන්නේ. මේ ලෝකයේ තියෙන ප්‍රිය දේවල්, මනාප දේවල්, හොඳ දේවල්, සුබ දේවල් ලබා ගන්න අපේ තියෙන මනාපයක්, කැමැත්තක්. ඒ කැමැති දේ, අපි අපේක්ෂා කරන දේ, අපි බලාපොරොත්තු වෙන දේ අපට නොලැබුණාම මොකද වෙන්නේ? අන්න එතෙන්දී ඇති වෙනවා ගැටීමක්. මම මෙච්චර කැමැත්තෙන් ඉඳලා මේක මට ලැබුණේ නෑ කියලා. එතකොට අන්න ඒ ගැටීම අපි පිට කරන ස්වභාවය තමයි දුක. එතකොට තමයි අපි අඬන්නේ. දැන් අපිත් එක්ක ජීවත් වෙන අය මෙච්චර කාලයක් ජීවත් විය යුතු යයි අපේ තියෙන මනාපයක්, අපේ තියෙන බලාපොරොත්තුවක්, අපේ තියෙන කැමැත්තක්. ඒ කැමැත්තට පිටුපාල අපිත් එක්ක ජීවත් වෙන උදවිය අපි හිතූ කාල සීමාවට කලින් මිය ගියොත්, අපි හිතන ස්වභාවයට කලින් මරණයට මුහුණ දුන්නොත්, අපි අපේක්ෂා කරන ස්වභාවයට වෙනස් විදියකට මැරෙන්න වුණොත් අන්න ඒක අපිට දරා ගන්න බැරි වෙනවා. එතකොට මේ සිද්ධියත් එක අපේ ඇති වෙන මානසික ඝට්ටනයක්.
ඒතර ඒකට ප්‍රතිචාර දක්වන්න නොහැකි වුණාම අපි අසරණ වෙනවා. අපි අසරණකම පෙන්නන ක්‍රමය තමයි හැඬීම. එතකොට අඬනවා කියන්නේ මොකක්ද? අඬනවා කියන්නේ ද්වේෂයෙන් කරන වැඩක්. ඕක දැනගත්තොත් අද ඉඳලා අඬන්නේ නැතුව ඉන්න. මතක තියාගන්න අඬනවා කියලා කියන්නේ කඳුළු සලනවා කියන්නේ ගැටීම ප්‍රදර්ශනය කිරීමක්. මානසික ඇදහිව ගැටීම ප්‍රදර්ශනය කිරීමක්. එතකොට ඔන්න පළවෙනි දේ තමයි ගැටීම ඇති වෙන්න කැමති දේ නොලැබීම. දෙවෙනි එක තමයි ඒකේ අනිත් පැත්ත. මොකද්ද? අකමැති දේ ලැබීම. ඔය කියන හේතු දෙක පදනම් කරගෙන ගැටීම ඇති වෙනවා. කැමති දේ නොලැබුණාමයි අකමැති දේ ලැබුණාමයි. ඒතර ඇලීම ඇති වෙන්නේ කොහොමද? ඇලීම ඇති වෙන්නත් ඒක බලපාන. දැන් කැමති දේ නොලැබුණාම ගැටීම නම් කැමති දේ ලැබුණාම ඇලීම. අකමැති දේ නොලැබුණාම එතනත් ඇලෙනවා. ඔන්න ඔය කියන මානසික ස්වභාව දෙක පාලනය කර ගැනීම ලීසි නෙවෙයි. හරියට කියනවා නම් අපේ හිත දුවන අශ්වයෙකුගේ පිට උඩ තියලා තියෙන පුහුල් ගෙඩියක් වගේ. දැන් අශ්වයේ පිටත් රවුම්, පුහුල් ගෙඩියක් රවුම්. ඒතකොට මේ අශ්වය දුවනවා. ඉතින් මේ පුහුල් ගෙඩිය පිට උඩ බැලන්ස් කරගෙන දුවනවා කියන එක ලීසි වැඩක් නෙවෙයි. කොයි වෙලාවෙ අනිත් පැත්ත දෙපැත්තට පෙරලෙයිද කියලා කවුරුද දන්නේ. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ හමුවේ කටයුතු කරනකොට අපේ හිත ඇලෙන පැත්තට යනවා, ගැටෙන පැත්තට යනවා. ඇලීම නිසා රාගය ඇවිස්සෙනවා, ගැටීම නිසා ද්වේෂය ඇවිස්සෙනවා. ඒව අවශ්‍ය ගන්න අපි බයෙන්, ශෝකයෙන්, සන්ත්‍රාසයෙන්, පසුතැවීමෙන්, වේදනාවෙන් කටයුතු කරනවා. ඒතකොට එහෙම වෙනවට වග කියන්න ඕන ඒ ඇලෙන, ගැටෙන, පසුතැවෙන, දුක් වෙන අපි මිසක් ඒවාට මුල් වෙච්ච හේතු කාරණා නෙවෙයි. අන්න ඒක අපි හොඳට වටහා ගැනීම වැදගත් වෙනවා. ඉතින් පින්වත්නි, ඔන්න ඔය ඇලෙන ගැටෙන ස්වභාවයන්ගෙන් මිදිලා යමෙකුට පුළුවන්කම තියෙනවා නම් මැදහත්ව හිත පවත්ව ගන්න, අන්න එයා තමයි ලෝක ධර්ම හමුවෙහි කම්පා නොවන පුද්ගලයා වන්නේ කියන එක බුදුහාමුදුරු අවධාරණය කළා. ඉතින් දැන් මම මාතෘකා වශයෙන් ප්‍රකාශ කරපු ගාථාවත් ඒ ලෝක ධර්ම හමුවේ කම්පා නොවීමේ වැදගත්කම විදහා දක්වන ගාථාවක්. ඒ ගාථාව ඔයත් හොඳට අහලා හුරුයි. නේද? පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං khemං ඒතං මංගල මුත්තම. මොන සූත්‍රයේ තියෙනවද? මංගල සූත්‍රය. මංගල කියන වචනේ තේරුම මොකද්ද? සාමාන්‍යයෙන් අපි දන්නේ සුබ, හොඳ, යහපත් කියන අදහස දෙන්න යොදන වචනය කියලා. අටුවාවේ ඔය මංගල කියන වචනේ නිර්වචනය කරලා තියෙන බොහොම අපූර්ව ක්‍රමයකට. මං වුච්චති පාපං තං ගලතීති මංගලං. මං කියලා කියන්නේ පාලියෙන් පවට කියන නම. මං කියලා කියන්නේ පවට කියන නම. ගලති කියලා කියන්නේ වලක්වාලනවා කියන එකයි. නවත්තාලනවා කියන එකයි. එතකොට පාපී විපාක වලක්වාලන ස්වභාවයන්, වලක්වාලන දේවල් වලට තමයි මංගල කියලා කියන්නේ. තව විදිහකින් කියනවා නම් අප විසින් සිදු කරන ලද පාප කර්මවල නරක විපාක වලක්වාලන දේට තමයි මංගල කියලා කියන්නේ. ඒක තමයි හරි අර්ථය. ඒ වුණාට සමහර අය ඒක පිළිගන්නේ නැහැ. සමහරු කියනවා මංගල කියන්නේ කරපු පව් විපාක දෙන්න පටන් ගන්න දවස කියලා. නේද? එහෙම කියන අයත් ඉන්නවා. ඉතින් කෙසේ වෙතත් මම දන්නේ නැහැ. ඕක තමයි ධර්මාර්ථය. අප විසින් සිදු කරන ලද පාපී විපාක වලක්වාලන ස්වභාවයන්ට තමයි මංගල කියලා කියන්නේ. ඒතර මේ මංගල සූත්‍රයේ අවසාන ගාථාවේ තමයි මේ අදහස සඳහන් වෙන්නේ. මොකද්ද? පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති. ලෝක ධම්මේහි, ලෝක ධර්මතා හමුවෙහි කියන එකයි. ලෝක ධර්මතා හමුවෙහි
යස්ස චිත්තං න කම්පති. යස්ස කියන්නේ යමෙකුගේ, චිත්තං කියන්නේ මොකද්ද? සිත, න කියන්නේ නෑ කියන එකයි, කම්පති කියන්නේ කම්පා වීම. යමෙකුගේ සිත කම්පා නොවේද? මොනවා හමුවේද? ලෝක ධර්ම හමුවේ. ලෝක ධර්ම හමුවේ යමෙකුගේ සිත කම්පා නොවී තියනවද? අන්න ඒ තැනැත්තාගේ මනස මොන වගේද? අශෝකං, ශෝක නැති සිතක්. විරජං, නොයලුන සිතක්. ඛේමං, බිය නැති සිතක්. දැන් ඔය අශෝකං, විරජං, ඛේමං කියන වචන තුනම නිවන හඳුන්වන්න යොදන වචන හැටියටත් දක්වලා තියෙනවා. එතකොට නිවන් දකින්නේ සිතනේ. අන්න ඒ නිවන් දුටු සිත මොන වගේද? ශෝක නැති සිතක්, නොයලුන සිතක්, බිය නැති සිතක්. එතකොට එවන් සිතක් ඇති කරගන්න නම් කුමක්ද කරන්න ඕන? ලෝක ධර්ම හමුවේහි කම්පා නොවී ඉන්න. කම්පා වෙනවා කියන්නේ මොකද්ද? නොවැළී නොගැටී සිටීමයි. ලෝක ධර්ම හමුවේ අකම්පිත වූ සිත, unshaken mind. ඒ සිත ඇති කරගන්න නම් මොකද්ද කරන්න ඕන? ලෝක ධර්ම හමුවේහි අනිසි ලෙස ඇලෙන්න හොඳ නෑ, ගැටෙන්න හොඳ නෑ. ඔන්න ඕක තමයි ওই ගාථාවේ අදහස. එහෙම නොඇලී නොගැටී ඉන්නව නම් ඒක මංගල කාරණයක්. දැන් අපි බලමු ලෝක ධර්ම කියන්නේ මොනවද කියලා. දැන් සාමාන්‍ය ඔය ඇත්තන්ට කිව්වොත් ওই ගාථාවේ අදහස ගොඩක් කලාවට බැඳිලා තියෙන්නේ ලෝක ධර්ම කියපු ගමන් ඕකට 8ක් දා ගන්නවා. නේද? 8ක් දාගෙන ඉවරලා අපි කියනවා මොකක් කියලාද? අෂ්ටලෝක ධර්ම කියලා. ඒකත් හරි, වරදක් නැහැ. නමුත් ඒකම නෙවෙයි මේකෙන් කියන්නේ. ලෝක ධර්ම කියන එකේ අදහස ලෝකයට අයිති ස්වභාවයන් කියන එකයි. අට්ඨලෝක ධම්මේහි කියලා බුදුහාඳුර කියලා නැහැනේ. පුට්ඨස්ස ලෝක ධම්මේහි කියලා තියෙනවා. එතකොට ලෝක ධර්ම කියන්නේ කුමක්ද? ලෝකයට අයිති ධර්ම. ලෝකයට අයිති ධර්ම වලට, ලෝකයට අයිති වලට වචනයක් කියනවා අපි. මොකද්ද? ලෝකයට අයිති දේවල් වලට කියන වචනේ මොකක්ද? දැන් ආගමට අයිති අපි කියනවා ආගමික, ජාතියට අයිති ජාතික, සංස්කෘතියට අයිති සංස්කෘතික. ඒ විදිහට කියනවනේ. ඒ වගේ ලෝකෙට අයිති ලෞකික, ලෞකික ධර්ම. එතකොට ලෝකෙට අයිති ධර්ම තවත් තියෙනවා. මූලිකව ලෝකය නමින් හඳුන්වන දේවල්. දැන් සාමාන්‍ය ලෝකය කියලා කිව්වහම අපි අපිට එක සැරේටම ඔළුවට එන්නේ, හිතට කල්පනාවට එන්නේ මොකද්ද? රවුම් වෙච්ච ලෝක ගෝලයනේ. නේද? ලෝකය කියලා කිව්ව ගමන් අපිට ඕක මතක් වෙන්නේ. ඒකත් නරක නෑ, ඒකත් වැරදි නෑ. හැබැයි හරියට බැලුවොත් ওই රවුම් වෙච්ච ගෝලයේ ඇතුලේ මොනවද තියෙන්නේ? ඕකේ තියෙන්නේ මූලිකව කාරණා පහයි. මොනවද කාරණා පහ? ඔය ලෝක ගෝලය ඇතුලේ නැහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන ස්පර්ශ. ඔයින්තර ලෝකයක් කොහෙවත් නැහැ. නේද? එතකොට ඔන්න ඔය කියන දේවල් වලට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ කාම වස්තුන්ට කියන්නේ ලෝක ධර්ම කියලා. එතකොට ඔය කියන ලෝක ධර්ම පරිහරණය කරනකොට, ඒ කියන්නේ ඇහෙන් රූප බලනකොට, කනෙන් ශබ්ද අහනකොට, නහයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනකොට, දිවෙන් රස බලනකොට, ශරීරයෙන් ස්පර්ශ විඳිනකොට අප විසින් කළ යුතු දෙයක් තියෙනවා. මොකක්ද? අර ස්වභාවයෙන්ම දෙපැත්තකට වැටෙන සුළු වූ සිත. මොකද්ද දෙපැත්ත? ඇලෙන සහ ගැටෙන දෙපැත්තට වැටෙන සිත මේ අරමුණු පරිහරණය කිරීම හමුවේ සමබරව පවත්වා ගන්න ඕන. නොයලී නොගැටී පවත්ව ගන්න ඕන. අන්න එහෙම කරන්න පුළුවන් කෙනාගේ හිත නොසෙල් වෙන සිතක්. ලෝක ධර්ම හමුවේ කම්පා නොවන හිතක්. අපි ඇහෙන් දකින රූප හමුවේ අපේ රාගය අවුස්ස ගත්තොත්, එහෙම නැත්නම් පටිඝය අවුස්ස ගත්තොත්, එහෙම නැත්නම් ඇලීම ගැටීම අවුස්ස ගත්තොත්, ඒ කියන්නේ
අපි ලෝක ධර්ම හමුවේ කම්පා වුණා කියන එකයි. එහෙම කම්පා වෙච්ච ගමම රාගයයි පටිඝයයි ඇවිස්සිච්ච ගමම මොකද වෙන්නේ? බයයි, ශෝකයයි, දුකයි ඔක්කොම ඇති වුණා. එහෙනම් අපේ හිත බයටපත් කරගන්නේ නැතුව ඉන්න නම්, අපේ හිත ශෝකයටපත් කරගන්නේ නැතුව ඉන්න නම් අපි මොකක්ද කරන්න ඕන? ඇලෙන්නේ නැතුව ඉන්න, ගැටෙන්නේ නැතුව ඉන්න ඕන. කුමක් හමුවේද? රූප හමුව. රූප හමුව විතරක් නෙවෙයි. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ සියලු අරමුණු හමුවේ නොඇලී ඉන්න, නොගැටී ඉන්න පුළුවන් ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. උත්සාහ කරන්න ඕන. අමාරුවෙන් හරි කළ යුතු දේ වෙන්නේ ඒකයි. මුලදි ටික ටික අමාරු වෙන්න පුළුවන්. නමුත් සිහියෙන්, නුවණින්, යෝනිසෝ මනසිකාරයෙන් අරමුණු පරිහරණය කරනකොට, අභ්‍යාස කරනකොට, ටිකෙන් ටික පුරුදු වෙනකොට ඒක හුරු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් පින්වත්නි, ලෝක ධර්ම හමුවේ කම්පා වෙන්නේ නැහැ කියලා කියන්නේ ඔන්න ඕකයි. නමුත් අපේ සාමාන්‍ය ලෞකික ජීවිතයේ අපි ඊට වැඩිය මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය මේ ලෞකික අදහස් අර්ථකථන වලට නැඹුරු කරලා තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් ඔය මාගන්ධී සූත්‍රයේම සඳහන් වෙනවා ආරෝග්‍ය පරමාලාභා කියලා ප්‍රකාශනය. කියන්න බලන්න මොකක්ද ඒකේ තේරුම? නිරෝගීකම පරමලාභයයි. එතකින් ඕකෙදි නිරෝගීකම කියලා කිව්වහම ඔය ඇත්ත සාමාන්‍යයෙන් අපේ හිතේ එන්නේ මොකක්ද? ලෙඩ දුක් කියන්නේ කයට දැනෙන දේවල් කියන්නේ. දැන් ස්පිරිතාල වලත් ගහලා තියෙනවා. නේද? ආරෝග්‍ය පරමාලාභය මේ විදියට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ පුහුදුන් අය අතරට ගියාම, ප්‍රතග්ජනයන්ට ගියාම මොකද වෙන්නේ? මේ ලෝකෝත්තර ධර්මයේ ප්‍රතග්ජන අර්ථකථන සැපේනවා. බුදුහාමුදුරුවෝ ආරෝග්‍ය පරමාලාභා කියන එකෙන් අදහස් කරන්නේ මේ කයේ තියෙන නිරෝගීකම ගැන නෙවෙයි. බුදුහාමුදුරුවෝ අදහස් කරන්නේ මොකද්ද? සිතේ තියෙන නිරෝගීකම. නිරෝගී සිත තමයි පරමලාභය. සිතක් නිරෝගී වෙන්නේ කොහොමද? අකුසලයන්ගෙන් මිදිලා කුසල් වලින් පිරුණ දවසට. කුසලයෙන් පෝෂණය වුණ, කුසලයෙන් සම්පූර්ණ වුණ හිත තමයි නිරෝගී හිත. ඕක දන්නේ නැති ගොඩක් අය ආරෝග්‍ය පරමාලාභා කියලා ඉතින් මේ පරමලාභය පිණිස බෙහෙත් ಜಾති මේවා දෙනවා. ඒක නරක නෑ. නමුත් බුදුහාමුදුරුවෝ අදහස් කරන්නේ ඒක නෙවෙයි. ඉතින් මම කියන්න හැදුවේ ඒ වගේ මේ ධර්මයේ ප්‍රතග්ජනයන් අතර ගියාම කුමක්ද වෙන්නේ? පුහුදුන් අර්ථ ලැබෙනවා, ලෞකික අර්ථ ලැබෙනවා. දැන් ඕක තවත් පෘථග්ජනයන්ට ගිහිලා අලුත් අර්ථකථනයක් තියෙනවා. ආරෝග්‍ය පරමාලාභා නෙවෙයි. දැන් අලුතෙන් කියන්නේ ආරෝග්‍ය ශාලා පරමාලාභා කියලා. නේද? ඉතින් එහෙම අවස්ථාවකුත් තියෙනවා. ඉතින් කෙසේ වෙතත් පින්වත්නි, මෙන්න මේ ලෝක ධර්ම කියන එකේදීත් අපි ගොඩක් වෙලාවට අපි කියන්නේ වැඩි හරියක් කියන්නේ මේ ගාථාවට අදාළ වෙන අර ගැඹුරු අර්ථය නෙවෙයි. අපි කියන්නේ අෂ්ටලෝක ධර්මය හමුවේ අකම්පිත වීම කියලා. දැන් ඒ ගැනත් අපි බලමු කොහොමද මේ අෂ්ටලෝක ධර්මයේ හමුවේ අකම්පිත වෙන්නේ කියලා. අෂ්ටලෝක ධර්ම ඉස්සෙල්ලා කියන්න බලන්න මොනවද? ලාභ, අලාභ, ඊට පස්සේ යස, අයස, ඊට පස්සේ නින්දා, ප්‍රශංසා, ඊළඟට සැප දුක්. දැන් අපි මේ දෙක අරගෙන බලමු. පළවෙනි එක තමයි ලාභ සහ අලාභ. ලාභ කියන වචනේ තේරුම මොකක්ද? ලාභ කියන වචනේ තේරුම ලැබීම කියන එකයි. ලැබීම. අලාභ කියලා කියන්නේ අපි කියන නොලැබීම කියලා. හැබැයි මෙහෙම බලන්න, දැන් ඔය අෂ්ටලෝක ධර්මවල කාරණා 8ක් තියෙනවනේ. ඔය 8 දෙකකට බෙදන්න පුළුවන්. හොඳ සහ නරක කියලා. නේද? හොඳ කීයක් තියෙනවද? නරක කීයක් තියෙනවද? හොඳ 4යි, නරක 4යි. ඔය හොඳ 4 ලැබෙන එකට තමයි ලාභ කියන්නේ. නරක 4 ලැබෙන එකට තමයි අලාභ කියන්නේ. අලාභ කියන එකේ අදහස කිසිම දෙයක් නොලැබී ඉඳීම නෙවෙයි.
නරක දේ ලැබීම. ඒක අපි තේරුම් ගන්නවා. හොඳ දේ ලැබීම ලාභයක් හැටියට සලකනවා. නරක දේ ලැබීම අලාභයක් හැටියට සලකනවා. දැන් අපි ඔන්න ඔය කියන ලාභය සහ අලාභය කලින් කියපු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නම් වූ ලෝක ධර්මත් එක්ක ගලපලා බලමු. දැන් අපේ ඇහැට පේන රූප තියෙනවා. මේ රූප අපිට කොටස් දෙකක් බෙදන්න පුළුවන්. මොකද කොටස් දෙක? සාමාන්‍ය සරලව කිව්වොත් මොකද අපිට ඇහැට පේන රූප කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හොඳ රූපයි නරක රූපයි. තව විදිහකින් කියනවා ලස්සන රූපයි කැත රූපයි. දැන් ලස්සනයි කැතයි කියලා කියන්නේ මොකද්ද? ලස්සනයි කැතයි කියලා කියන්නේ සාපේක්ෂ දෙයක්. ඇයි සාපේක්ෂයි කියන්නේ? සාපේක්ෂයි කියලා කියන්නේ එක එක්කෙනාට සාපේක්ෂ වෙනස් විදිහකට දැනෙන්නේ. එක වගේම දැනෙන්නේ නැහැ. ඒ පුද්ගලයන්ට ඒක සාපේක්ෂතාවයෙන් යුක්තයි. එයාට ගැළපෙන විදිහට තමයි ඒක තේරුම් ගන්න. දැන් මෙතන ඉන්න හැමෝම මට ලස්සන නැහැ. ඇත්ත කියන්න එපා නේ. ඒ වගේම හැමෝම කැතත් නැහැ. මෙතන ඉන්න මම ලස්සනයි කියලා කියන එක්කෙනා පිරිස තව කෙනෙකුට අවලස්සන වෙන්න පුළුවන්. කැත වෙන්න පුළුවන්. නේද? එතකොට ලස්සන කැත තියෙන්නේ කොහෙද? ලස්සන කැත තියෙන්නේ හිතේ. ඒකනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්සකාම. මේ ලෝකේ තියෙන ලස්සන විචිත්‍ර විසිතුරු දේවල් නෙවෙයි කාමය කියලා කියන්නේ. කාමය කියලා කියන්නේ ඒ පුද්ගලයන්ගේ හිතේ හටගන්න සංකල්ප. දැන් බලන්න මල් සාමාන්‍ය අපි කියනෝ ලස්සනයි කියලා. ඔය සාමාන්‍යයෙන් පොදුවේ ලස්සනයි කියලා කියන මල් වලට සමහරු කැමති සමහරු අකමැති. නේද? දැන් මෙතන මේ මල් තියෙනවා අරලිය මල් තියෙනවා. කෙනෙකුට මේ අරලිය මල් භාජනීය මල් වට්ටිය දැකලා ලස්සන මල් වට්ටියක් කියලා කියන්න පුළුවන්. තව කෙනෙක් මේ දිහා බලලා මේක මීට වැඩිය ලස්සනට හදන්න තිබ්බා කියලා කියන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මෙතන මල් වල එල්ලලා තියෙනවා. කෙනෙක් දකින්න පුළුවන් හරියම සුන්දර දර්ශනයක් විදිහට. තව කෙනෙක් එය තවත් වෙනත් ක්‍රමයකට දකින්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. එතකොට ඒ පුද්ගලයා ඒ රූප හමුවේ ඒ රූප හඳුනා ගන්න ස්වභාවය අනුව තමයි ඒක ලස්සනද කැතද කියලා තීරණය වෙන්නේ. ඒ හඳුනා ගන්න ස්වභාවය අනුව තමයි ඒ ලස්සන රූපය හමුවේ ඇලෙන්නේ කැත රූපය හමුවේ ගැටෙන්නේ. එහෙනම් ලස්සනයි කැතයි තියෙන්නේ රූපය තුල නෙවෙයි ඒ පුද්ගලයා දකින ස්වභාවය හඳුනා ගන්න ස්වභාවය තුලයි සංඥාව තුලයි. එතකොට මෙන්න මේ සංඥාව කියලා කියන එක හරීම ප්‍රබල එකක්. අපේ සිත තුළ කුසලය අකුසලය උපදවන්න අපේ සිත ඇලෙන ගැටෙන ස්වභාවයන්ට නැඹුරු කරන්න බර කරන්න මේ කියන හඳුනා ගැනීම හරි ප්‍රබල ක්‍රියාකාරකමක් දක්වනවා. ඒ නිසා අපේ හරියට එතෙන්දි පරිස්සම් වෙන්න ඕන. ඉතින් දැන් මේ හඳුනා ගන්න රූපවල ලස්සන අපි ලස්සනයි කියන රූපවල අපි ඇලෙනව නම් අපි කැතයි කියලා හිතෙන රූපවල අපි ගැටෙනව නම් මොකද වෙන්නේ? ඒ රූප හමුවේ අපි කම්පා වුණා වෙනවා. අපි ලස්සනයි කියලා හිතන රූපේ අපිට ලාභයක්. අපි කැතයි කියලා දකින රූප අපිට අලාභයක්. එතකොට ඒ ලාභ රූප සහ අලාභ රූප හමුවේ ලාභ රූප හමුවේ ඇලිලා අලාභ රූප හමුවේ ගැටිලා කටයුතු කළොත් අපි කම්පිත මනසක් ඇති කරගත්ත අය වෙනවා. ඉතින් ඔන්න ඔය කියන දකින රූප හමුවේ කම්පා නොවී ඉන්න නම් මොකද කරන්න ඕන? අකම්පිත මනසක් ඇති කරගන්න නම් මේ රූපය කියන එක යථා භූත ඥාන දර්ශනයෙන් දකින්න ඕන. මොකද යථා භූත ඥාන දර්ශනය කියන්නේ? ඇත්ත හැටියෙන් දකින්න. දැන් ඔන්න මෙහෙම හිතන්න.
කවුරු හරි කෙනෙක් ලස්සන එක්කෙනෙක් දකිනවා. දැකලා ළඟ ඉන්න එක්කෙනාට කතා කරලා කියනවා අරය හරි ලස්සනයිනේ කියලා. ළඟ ඉන්න එක්කෙනා කියනවා තියෙන කැතකම විතරක් කියලා. දැන් මට කියන්න ලස්සන එක්කෙනෙක් දැකලා ලස්සනයි කියලා කියන එක හොඳයිද නරකයිද? කියන එක මං ඇහුවේ. හොඳයිද නරකයිද? හොඳයි. ලස්සන විදිහට දකින්න බැන්න ඒක කොහොමද නේද? ලස්සන නම් ලස්සනයි කියන්නේ. ඒක කිසිම ගැටලුවක් නැහැ. ලස්සනයි කිව්වට කමක් නැහැ. හැබැයි එපා. මොකද එපා? ඇලෙන්න එපා. නේද? ඇලෙන්න එපා. සමහර අය ලස්සන රූප හමුවේ ඇලීම ඇති වෙන නිසා එය පාලනය කර ගැනීම සඳහා ඕනෑ කමින් බලහත්කාරයෙන් වෙනත් සිතවිල්ලක් ඇති කරගන්න හදනවා. ඒ මොකද්ද? කැතයි කියලා බලහත්කාරයෙන් මේ ලස්සනේව දැක මේක කැතයි කිය හිතන. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ලස්සන නම් ලස්සන විදිහේ දකින්න. යථාර්ථයට පිටුපා යන්න එපා. හැබැයි හිතන්න මේ ලස්සන තමයි. හැබැයි මේ තියෙන ලස්සන හැම මොහොතෙම මෙලෙසින් තියෙන්නේ නෑ කියලා හිතන්න. අන්න ඒක තමයි යථාර්ථය දැකීම. වෙනස් වීම අවබෝධ කරගන්න. එහෙම නැතුව ලස්සන එකක් දැකලා බලහත්කාරයෙන් කැතයි කියලා හිතන එක වංචක ධර්මයක්. තමන්ගේ හිත තමන් මුලාවට පත් කර ගැනීමක්. රවට්ටා ගැනීමක්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි රූපේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් නැත්තම් මිනිස්සු රූපේ ඇලෙන්නේ නැහැ. නේද? රූපේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදය කියන්නේ හොඳ පැත්ත. ඉතින් ඒ හොඳ පැත්ත තියෙන නිසා තමයි මිනිස්සු ඒකට කැමති වෙන්නේ. ඉතින් ඒ හොඳ පැත්ත හොඳ විදිහට දකින්න. දැකලා ඊට පස්සේ මොකද කරන්නේ? ඒ හොඳ ඒ ලස්සන හැම මොහොතෙම මෙලෙසින්ම තියෙනවා කියලා හිතන්න එපා. ඒ වෙනස් වෙනවා කියලා දකින්න. ආදීනවේ දකින්න. ආස්වාදයයි ආදීනවේ දැක්කොත් ඊට පස්සේ මොකද කරන්න පුළුවන්? හරි ලේසි. ආස්වාදයේ දැක්කනම් ඊට පස්සේ ආදීනවේ දැකලා හිතනවා මේක මේ විදිහටම හැමතිස්සෙම තියෙන්නේ නැහැ. මේ ලස්සන මේ විදිහට තියෙන්නේ නැහැ වෙනස් වෙලා යනවා. කියලා හිතනවා නම් ලස්සනේ නම් ඇලෙන්න හිත ගියේ වෙනස් වෙනවා කියලා හිතන ගමම්ම නොවැළෙන පැත්තට හිත යනවා. නොවැළෙන පැත්තට හිත ගියාම ලේසි. මොකද්ද? නිස්සරණ. නිස්සරණ කියන්නේ අතහරින ලේසි. අතහරින ලේසි. දැන් සමහර අය මොකද කරන්නේ? ආස්වාදයෙන් රූපයේ බැඳෙන්න ගියොත් ඒක වළක්වා ගැනීම සඳහා ආදීනවය ගැන හිතන්න ගන්නවා. ආදීනවය ගැන ඕනවට වැඩි හිතන්න ගත්තොත් මොකද වෙන්නේ? ඊට පස්සේ ආදීනවේ ගැටෙනවා. ආස්වාදයේ ඇලෙන්න පුළුවන් වගේම ආදීනවේ ගැටෙන්නත් පුළුවන්. ලස්සන රූපේ ඇලෙන්න පුළුවන් වගේම රූපය කෙරෙහි ගැටීමක් ඇති කරගත් ආදීනව දකින්න ගියත් ඕනවට වැඩිය ගැටෙන්න පුළුවන්. දැන් උන් ලස්සන කෙනෙක් දැක්කහම අපි හිතනවා මෙයා දැක්කම තමයි මගේ හිතේ මේ ආසාවල් රාගය ඇවිස්සුනේ කියලා. ඊට පස්සේ ඔන්න අපි අහලක් තියෙනවා භාවනා කරන්න එහෙම දැක්ක ගමම අසුභානුස්සතිය වඩන්න කියලා අහලා තියෙනවා. ඉතින් මොකද කරන්නේ? අර ලස්සන මිනිසයා ළඟ තියාගෙන හිතින් ගලවන ඔක්කොම ඇස් දෙක ගලවලා එළියට ගන්න කොණ්ඩේ ගලවලා පැත්තකින් තියෙනවා. දැන් මේක බොහොම පිවිතුරු හිතින් එහෙම නැත්නම් බොහොම පරිස්සමින් අර පරිස්සමින් කරනවා නම් ගැටලුවක් නැහැ. නමුත් දැන් මේ ගලවන්නේ මොකක් හින්දාද? අර ඇලිච්ච හින්දා ඒ ඇලීම පාලනය කරගන්න ඉක්මනට කරන්න ගිහිල්ලා ඒ රූපේ ගැටෙනවා. ද්වේෂය අවුස්ස ගන්නවා. අන්න ඒකයි මං කිව්වේ දුවන ආශ්‍රයකුගේ හිත උඩ මේ පිට උඩ තියලා තියෙන පුහුල් ගෙඩියක් වගේ කියලා හිත. එතකොට ඒක හරීම පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. ඉතින් ඒ නිසා හොඳට සිහියෙන් නුවණින් ආදීනව දකින්න කෙනාට අතහරින්න ලීසි. එතකොට යා රූප පරිහරණය කරනවා කොහොමද? අතහරින්න බලාපොරොත්තු වෙයි. ඒකට කියනවා ධර්මයේ වචනයක් නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති කියලා. අතහරින්න සූදානමින් පරිහරණය කර. රූප ලස්සනයි කියලා බලන්න එපා කියලා බුදුහාඳුරු කොහෙවත් කියලා නැහැ. රූප කැතයි කියලා බලන්න එපා කියලා බුදුහාඳුරු කොහෙවත් කියලා නැහැ.
ලස්සන රූප විතරක් බල බල අපිට කවදාවත් මේ ලෝකේ ඉන්න හම් වෙන්නේ නැහැ. කැත රූප විතරක් බල බල ඉන්න කියලා අවස්ථාවක් හම් වෙන්නේ නැහැ. ලෝකය කියන්නේ හොඳ ලස්සන කැත රූපවල සම්මිශ්‍රණයක් සහිත තැනක්. එවන් තැනක ඉපදුනා නම් අපිට අනිවාර්යෙන්ම ඒකට මුහුණ දෙන්න වෙනවා. ඒ රූප බලන්න වෙනවා. එහෙනම් කරන්න ඕන මොකද්ද? ඒ රූප බලන්න, ඒ රූප අත්විඳින්න. හැබැයි ඒ තුල ඇලෙන්න, ගැටෙන්නේ නැතුව ඒවා අතහරින්න සූදානමයි. එහෙම අතහරින්න සූදානමින් ඕන දෙයක් පරිහරණය කරන කෙනාට අතහරින්න ඉන වෙලාවට දුකක් නැහැ. දැන් ඔන්න මං සරල උදාහරණයක් කියන්නම්. දැන් කවුරු හරි කෙනෙක් අපි හිතමු කොළඹ ඉඳලා මේ මහරගමට යන්න බස් එකට නගින්න ඉන්නවා. අපි හිතමු තුම්මුල්ලහන්දිය හරි ඉන්නවා කියලා. බස් එකට නගින්න ඉන්නවා. ඔහොම ඉන්නකොට 138 බස් එක එනවා. කොට්ටාව හෝමාගම යන බස් එක. දැන් මෙයා බස් එකට නගිනවා. බස් එකට නගිනකොටම මෙයා දන්නවා මම බස් එකට නගිනවා කියලා. ඒ විතරක් නෙවෙයි එයා දන්නවා මම මහරගමින් බහිනවා කියන හැඟීම තියෙනවා යාට. බස් එකට නගිනකොටම බස් එකට නැගලා බලනකොට බස් එකේ හිස් සීට්ස් එහෙම තියෙනවා. දැන් මහරගමින් බහිනවා කියලා තුම්මුල්ලෙන් නැග්ගනම් හිස් සීට් තියෙද්දිත් එයා හිටගෙන යනවද? නෑනේ. එයා මොකද කරන්නේ? වාඩි වෙනවා. බස් එක මහරගමට යනකම් වාඩි වෙලා යන්න පුළුවන් නේ කියලා වාඩි වෙනවා. හැබැයි බස් එකේ සීට් එකේ වාඩි වෙනකොටත් එයාගේ හිතේ ඇති වෙන සිතිවිල්ලක් මොකද්ද? මම මහරගමින් බහිනවා, මහරගම આવොත් මේ සීට් එකේ නැගිටිනවා කියන හැඟීම පිට තමයි මෙයා සීට් එකේ වාඩි වෙන්නේ. දැන් එහෙම වාඩි වෙලා බස් එකේ යනකොට බස් එක ටික වෙලාවකින් මහරගම යනවා. මහරගමට බස් එක ආවහම මෙයා බස් එකෙන් බැහැලා යනවා. එහෙම බැහැලා යනකොට මෙයාට දුකයිද? දුකයිද? කිසි දුකක් නැහැ. ඇයි දුකක් නැත්තේ? එයා බස් එකට නැග්ගෙම මහරගමින් බහිනවා කියලා දැනගෙන. සීට් එකේ වාඩි වුණේම බස් එකෙන් බහිනවා මහරගමින් කියලා දැනගෙන. ඒ නිසා එයාට බස් එකෙන් බැහැලා යනකොට කිසි දුකක් නැහැ. හැබැයි මේ මිනිස්සයා තුම්මුල්ලහන්දී ඉඳලා බස් එක මහරගමට යන අතරතුර බස් එකේ ඉන්න කාත් එක හරි සෙට් වුණොත් මහරගමින් බහින එක අමතක කරලා හෝමගමින්ම බහින්න පුළුවන්. නේද? එහෙම නැත්නම් එයාට බස් එකෙන් බැහැලා යන එක ඒතරම් දුකක් පීඩාවක් නෙවෙයි. ඇයි? එයා බස් එකේ සීට් එකේ වාඩි වෙනුවීම බහිනවා කියන හැඟීම. අන්න ඒ වගේ අපිත් ඉන්නේ මේ මනුෂ්‍ය ජීවිතේ නැවති බස් එකක. නේද? මේ අපිත් මේ සංසාර ගමනක් යන්නේ මේ බස් එකේ නැගලා. මේ බස් එකේ නැගලා යනකොට අපිට ලැබෙන පහසුකම් තමයි ඇහැ පිනවන රූප, කන පිනවන ශබ්ද, නාය පිනවන සුවඳ, දිව පිනවන රස, ශරීරය පිනවන ස්පර්ශ. ඒවා අපිට මේ බස් එකේදී ලැබෙන පහසුකම්. ඒව ලැබෙනව නම් ඒව පරිහරණය කරන්න නැතු වෙන්න එපා. ඒව පරිහරණය කරන්න. ඒව භුක්ති විඳින්න. හැබැයි මේ බස් එක හැමදාම දිගටම යනවා කියලා හිතන්න එපා. මේ බස් එකෙන් කිසියම් දිනයක අපිට බහින්න වෙනවා කියන හැඟීම අපි තියාගන්න. එහෙම තියාගෙන ඒ බස් එකට අදාළ සැප පරිහරණය කරලා ඊට පස්සේ බස් එකෙන් බහින්න ආපු වෙලාවක බැහැලා යන්න. එහෙම බැහැලා යනකොට එයාට කිසි දුකක් නැහැ. ඇයි? අතහරින්න සූදානමින් එයා මේ දේවල් පරිහරණය කරපු නිසා. අන්නේ මානසිකත්වය අපිට තියෙන්න ඕන. එතකොට ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද ඔය ආදි වශයෙන් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන හොඳ අරමුණු හඳුන්වනවා අපි ලාභ හැටියට, නරක අරමුණු හඳුන්වනවා අලාභ හැටියට. එතකොට ඔන්න ඔය කියන ලාභ හමුවේ ඔබ ඇලෙනව නම්, අලාභ හමුවේ ඔබ ගැටෙනව නම්, ඒ කියන්නේ ඔබේ හිත කම්පා කරගත්ත සිතක්. ඔබේ හිත සැලෙන සිතක්. ඔබේ හිත කම්පා වෙන සුළු සිතක් නම්, ඇලෙන ගැටෙන සිතක් නම්, ඒ හා සමානවම ඔබට උරුමයි ශෝකයයි, දුකයි, බයයි, වේදනා ඔක්කොම. ඇයි? ඔබ ඒට අදාළ මූලික කෙලෙස් උපදවන විදිහටයි ඒ අරමුණු පරිහරණය කරන්නේ. ඒ නිසා අන්න ඒක හොඳට මතක තියාගන්න. දැන් කනට ඇහෙන ශබ්ද තියෙනවා.
කනට ඇහෙන ශබ්ද අපි කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොනවද ශබ්ද කොටස් දෙක? අර වගේමයි. හොඳ ශබ්දයි නරක ශබ්දයි. දැන් නරක ශබ්ද අපි කොටස් දෙකකට බෙදමුකෝ. නරක ශබ්ද අපි බැනුම් කියලා ගත්තොත් අපිට ඇහෙන බැනුම් නේද? අපිට අහන බැනුම් වර්ග දෙකක් කරන්න පුළුවන්. මොකද්ද වර්ග දෙක? අපි අහන බැනුම් වර්ග දෙකයි. මොනවද? අපිට බනින බැනුම් සහ අනුන්ට බනින බැනුම්. කොහාට දැහෙන්නේ? මේ කන් දෙකටනේ. නේද? දෙකටම ඇහෙනවා. අපිට බනින බැනුම් ඇහෙන්නේ වම් කනට, අනිත් අයට බනිනව දකුණු කනට කියලා කතාවක් නැහැනේ. ඔය කන් දෙකටම තමයි ඇහෙන්නේ. සමබරව ඇහෙනවා. දැන් ඔය බැනුම් දෙජාතිය හමුවේ දුක දැනෙන්නේ මොන බැනුම් වලදීද? අපට බනින බැනුම් හමුවේ. නේද? එතකොට ඇයි අනුන්ට බනින බැනුම් ඇහෙනකොට දුක නැත්තේ? මොකක් නිසාද? ඒවත් එක අපි ඇලුනේ නැති නිසා, ගැටුනේ නැති නිසා, අල්ලගත්තේ නැති නිසා, සරලව කිව්වොත්. නේද? දැන් බලන්න අපි පාරේ යනකොට මොන තරම්නම් ඔය එක එක්කිනාට බනිනව ඇහෙනව ඇද්ද? ටීවී බලනකොට නේද එක එක දේශපාලන සංවාද බලනකොට කොච්චර එක එක්කිනා බැන ගන්නව අහගෙන ඉන්නවද? කිසි ගාණක් නැතුව ඉන්න සමහර අය. එතකොට ඒ බැනුම ගන්න ස්වභාවය අනුව තමයි ඔබේ හිතට තරහක් හරි පටිඝයක් හරි ඇති වෙන්නේ. නේද? ඒ ගන්න ස්වභාවය අඳුන ගන්න ස්වභාවය කරන්නේ ඔබනේ. එහෙනම් ඔබේ හිතේ අඳුන ගන්න ස්වභාවය අනුව කම්පා දුකටපත් වුනොත්, කේන්තියක් ගියොත් ඒකට වග කියන්න ඕන වෙන කවුරුද නෙවෙයි ඔබයි. නේ? බැන්නේ කෙනා නෙවෙයි. බැනලා එක්කෙනා හරියට බැලුවොත් එක මොකක් හරි වචනයක් විතරයි කියලා තියෙන්නේ. දැන් බලන්න එකම වචනය අඳුන ගන්න ස්වභාවය අනුව කේන්ති යන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. තේරෙනවද? දැන් මාතර හින්ද කියන්නම්. දැන් මාතර පැත්තේ ඔහේ කියලා කාට හරි කිව්වොත් කිසි ගානක් නැහැ. නේද? ඔහේ කොහෙද ගියේ කියලා කිව්වොත් ඒක එච්චර ගැඹුරු දෙයක් නෙවෙයි. බරපතල වචනයක් නෙවෙයි. දැන් කොළඹ ඇවිල්ලා ඔහේ මොනවද කරන්නේ කියලා කිව්වොත් නේද? කේන්ති යනවා. ගැටෙනවා. දැන් හරියට බැලුවොත් මොකද්ද මේ? එකම වචනේනේ. නේද? එකම වචනේ යූ කියලා කිව්වොත් එහෙමනේ. නේද? දැන් බලන්න එකම වචනේ. එතකොට දැන් ඒ එක වචනේ හමුවේ කෙනෙක්ට කේන්ති ගියා. කෙනෙක් කේන්ති ගත්තේ නැහැ. මොකක්ද හේතුව? අඳුනා ගැනීමයි. තමන් අඳුන ගන්න ස්වභාවය අනුව තමයි ඕන දෙයක් පිළිබඳව තමන්ට ඇලීමක් හැරි ගැටීමක් හැරි ඇති වෙන්නේ. ඒතර අඳුනගන්න වෙන කවුරුවත් නෙවෙයි අපි වෙනුවෙන් අඳුරගන්නේ අපි. එහෙනම් ඒ ඇති වෙන ඇලීමට හෝ ගැටීමට වග කියන්න ඕන කවුද? වෙන කවුරුත් නෙවෙයි අපි. අනිත් අයට චෝදනා කරන්න යන්න එපා. ඔයා හින්දා තමයි මගේ හිත අවුල් වුනේ කියලා. නේද? අපි හරි ලේසි. මොකක් හරි හොඳ දෙයක් කරලා ඉවර වෙලා හිත හදාගත්තාම මේකේ ක්‍රෙඩිට් එක ගන්නවා. මං බොහොම අමාරුයි මාන්සිල් හිත හදාගෙන ඉන්නේ කියලා. හිතේ මොකක් හරි කම්පනයක් ඇතිවෙච්ච ගමන් අනින්ගේ පිට දානවා. මේ මිනිස්සේ තමයි අගේ හිටිමාව කෑවේ කියලා. නේද? එක එක්කිනාට වරද පටවනවා. එහෙම කරන්න එපා. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤුඤ්ඤං විසෝධේ. එක එක්කිනාගේ හිතේ තියෙන පිරිසිදු අපිරිසිදුකමට වෙන වෙන අය නෙවෙයි වග කියන්න ඕන. තම තමන්ගේ ක්‍රියාකලාපකම් තමයි තමන්ගේ හිත පිරිසිදු කර ගැනීම හෝ අපිරිසිදු කර ගැනීම කරන්නේ. ඒ නිසා හිත තැලෙන රිදෙන අරමුණු තියෙනව නම් ඒව අල්ලගන්න එපා. අල්ලගන්න තරමට ශෝකය වැඩි, ඇලීම වැඩි, ගැටීම වැඩි, බය වැඩි, දුක වැඩි. ඒව අතහරින්න. දැන් ඔය සාමාන්‍ය බැනුම් අහලා හිත රිදිච්ච අයට සමහර එක්ස්පර්ට්ස්ලා බැනුම් අහලා එක්ස්පර්ට්ස්ලා උපදෙස් දෙනවා. කොහොමද? අනේ ඔයාට බනිනව මං අහගෙන හිටියා. ගණන් ගන්න එපා. ඔය එච්චර ලොකු බැනුනේ මං අහපු බැනුම් එක බලනකොට මේ මොනවද කියලා හිතේ. එහෙම කියනවා නේද? මට නම් දැන් ওই බැනුම් අහලා හොඳට පුරුදුයි. මං නම් දැන් ඕක ගණන් ගන්නෑ. මං ඔය වගේ මේ කනින් අහලා මේ කනින් පිට කරනවා කියලා. එහෙම කියනවනේ. හරි හොඳ කතාවක් ඒක. මේ කනින් අහලා මේ කනින් පිට කරන්න. මොකක්ද කියන්නේ? අල්ලගන්න එපා. අතහරින්න කියන එක ඔය කියන්නේ. නේද? මේ කනින් අහලා මේ කනින් පිට කරන්න කියන්නේ ඒකයි. ශබ්ද විතරක් නෙවෙයි. හිත තැලෙන, හිත රිදවන, හිතේ ගැටුම ඇති කරන, ඇලීම ඇති කරන රූප වෙන්න පුළුවන්.
ශබ්ද වෙන්න පුළුවන්, ගන්ධ වෙන්න පුළුවන්, රස වෙන්න පුළුවන්, ස්පර්ශ වෙන්න පුළුවන්. ඒවා පරිහරණ ඒක දුටුවා දුටු පමණින් අතහරින්න. ඒකයි කිව්වේ දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං. ඔය ගැඹුරු විදියට අපේ ආච්චි අම්මලා කිව්වේ නැතුණාට ඕක තමයි කියලා තියෙන්නේ. මේ කනින් අහලා මේ කනින් පිට කරන්න. අපරාධ කියන්න බෑ ලංකාවේ මිනිස්සු මේ කනින් අහලා මේ කනින් පිට කරනවා. හැබැයි බන නේද? බැනුම් ඇහුවොත් අනිත් කන කොන්ක්‍රීට් කරලා හරි ඔයාලට කියන්න නම් පුළුවන් මන්නේ දන්නේ දුක කියලා ඒකම ගැන හිතා නේද? ඒකම ගැන කල්පනා කර කර තමන් විසින්ම විහිං විනාශ වෙනවා. දැන් හොඳට කල්පනා කරලා බලන්න ඉතින් මේ මානසික ව්‍යාධියට මේ පරිහානියට වග කියන්න ඕන කවුද කියලා? වෙන කවුරුත් නෙවෙයි. තමන්මයි. මේ පොදුවේ සමාජයට දොස් කිය සමාජයේ තියෙන වැරදි ගැන විවේචනය කර කර ඉන්න තරමටම පිරිහෙන්නේ තමන් බව වටහා ගන්න. ඒවා හැම ඔබට පුළුවන් නම් අකම්පිත වූ මනසක් ඇති කරගෙන ඉන්න. නොසැලෙන සිතක් ඇති කරගෙන ඉන්න. අන්න ඒක තමයි දියුණු හිතක ස්වභාවය. අපි සමහර වෙලාවට අපි හොඳට සිල් රකින්න නිසා, භාවනා කරන නිසා, ගුණදහම් පුරන නිසා මේ සමාජයේ තියෙන යම් අඩු ලුහුඬුකම් දැකලා අපිට නුරුස්නා ගතියක් එන්න පුළුවන්. අපි ඒකට අකමැති වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඔබ අකමැති වෙන්නේ හැකියි. හැබැයි ඒවත් එක ගැටෙන්න යන්න එපා. අපි අකමැති දේත් එක ඔබ ගැටෙනවා කියලා කියන්නේ මොකද්ද? ඔබේ මානසික දුර්වලකම ලෝකයට හඬගහ ප්‍රකාශ කිරීමයි. වෙන මොකක්වත් නෙවෙයි. මම අකමැති දෙයක් හමුවේ මං ගැටෙමින් පැටලෙමින් රණ්ඩු වෙන්න යනවා නම් ඒක අනිත් අයත් එක්ක කිය ඒත් එක්කම පැටලෙන්න යනවා නම් ඒ කියන්නේ මම තාම හොඳ නෑ කියන එකයි. ලෝකය හදන්නට අපි ගියාට අපි තාම හැදිලා නෑ කියන එකයි අපිට ඒකින් කියා පාන්නේ. නොකියා කියන්නේ ඒක. ඒ නිසා පාරේ යනකොට බලන්න චුට්ටක් යම් දර්ශන හමුවේ ඔබට ගැටීමක් ඇති වෙනවද කියලා. ඇලීම අනවශ්‍ය විදිහට ඇලීමක් ඇති වෙන අල්ලා ගැනීමක් වෙනවද කියලා. ඒ වගේම එක එක ශබ්ද අහද්දි එක එක අමිහිරි ශබ්ද හරි මිහිරි ශබ්ද හරි ඇහෙද්දි ඔබ ගැටෙන්න යනවද? ඒවට ප්‍රතිචාර දක්වන්න යනවද කියලා හිතන්න. අනවශ්‍ය විදිහට ඒවට ප්‍රතිචාර දක්වන්න යනවා කියන්නේ ඔබට තවම හැදෙන්න තියෙනවා. ඔබ නරකයි කියන එක ඔබ තේරුම් ගන්න. අන්න එහෙම ඔබට ඔබව තේරුම් ගන්න පුළුවන් නම් එතෙන්දී ඔබට පුළුවන් අකම්පිත වූ සිතක් ඇති කරගන්න. ඒ නිසා මතක තියාගන්න මෙන්න මේ අපි ලාභ අලාභ හැටියට හඳුන්වන දේ පින්වත්නි හැම දෙයක්ම මේ අඳුනා ගන්න ස්වභාවය පදනම් කරගෙන තමයි තීරණය වෙන්නේ කියන එක මතක තියාගන්න. අඳුනගන්නේ අපි නම් ඒ අඳුනා ගැනීම නිසා නම් ගැටීම හෝ ඇලීම ඇති උනේ ඒට වග කිව යුතු අපි කියන එක අපි මතක තියාගන්න. දැන් මම රූප කියන විතර ඊට පස්සේ අපිට තියෙන තව ලාභයක් මොකද්ද? දැන් නහයට දැනෙනවා ගඳ සුවඳ නේද? ගඳ සුවඳ කියන එකත් මොකක් වගේ එකක්ද? ගඳ සුවඳ කියන එකත් සාපේක්ෂයි. එක්කෙනෙකුට සුවඳයි කියන එක තව එක්කෙනෙකුට ගඳයි. නේද? සම්මතයක් හැටියට සුවඳයි කියලා හිතන ඒවා හැමෝටම සුවඳ නැහැ. මම දැකලා තියෙන ඔය පිටරට එහෙම යනකොට එයාපෝට් වල ඔය තියෙනවනේ පර්ෆියුම් තියෙන විකුණන තැන් නේද? ඒවයි තියෙනවා අර බෝතල් වල සාම්පල් බෝතල් තියෙනවා නේ. පොඩි පටියක් තියෙනවා. ඉතින් ඒකට ගහලා තමයි බලන්න ඕන. සමහරව ඒ පටි කැලේ පටි වලට ගහන්නේ කෙලින් ඇඟට තමයි ගහගන්නේ. නේ ගහලා ඉවර වෙලා බලනවා. සුවඳ නැහැ. හිතට අල්ලන සුවඳක් නෙවෙයි. තව බෝතලයකට ගන්නවා. ඒ බෝතලෙනු ටිකක් ගහ ගන්නවා. ආයිත් එනවා. ඉතින් ওই විදිහට බෝතල් 10කින් විතර ගහගන්න. ගහලා එළියට කොන හැරෙන පැත්තට එක එක සුවඳ. නේද? දැන් මේ සාමාන්‍ය ඔකට කියන්නේ ওই බෝතලේ නම සුවඳ විලවුන් කියලා. දැන් ඇයි මේ එක එක්කෙනා ඒ විදිහට තෝරගන්නේ? තෝරගන්නේ ඒ එක්කෙනාට කැමැත්ත ඇති වෙන එක විදිහට. නේද? දැන් තව සරල උදාහරණයක් ගත්තොත් දූරියන් සුවඳයිද ගඳයිද? කෙනෙක් කියන්න පුළුවන් අපෝ මතක් කරන්න එපා ගඳයි ගේන්න නම් එපා කියලා කියනවා. තව කෙනෙක් කියනවා නෑ ওই සුවඳ වැඩි කමර තමයි මේ ගඳ වැඩි කමර මේ සුවඳ වැඩි කමර තමයි ගඳ විදිහට දැනෙන්නේ. ඕක මේ ගඳ නෑ කියලා කන්න කැමති කට්ටිය කියන්නේ එහෙම. දැන් එකම gediya නේද?
දැන් මේ ගඳයි සුවඳයි තිබ්බේ දූරියන් ගෙඩියේ නම් හැමෝටම දැනෙන්න ඕනේ එක ගඳක් විදියට එහෙම නැත්නම් සුවඳක් විදියට. එතකොට මේක තිබුණේ කොහෙද? හිතේ. Taman එක ගන්න තාලෙට තමයි ඒක ගඳද සුවඳද කියලා තීරණය වෙන්නේ. අන්න ඒ වගේ තමයි. ඒතර මේ අපි අරමුණු අඳුනා ගන්න ස්වභාවය අනුව තමයි ඒක හොඳද නරකද කියලා තීරණය වෙන්නේ. ඒ හොඳ නරක හමුවේ තමයි ඇලීම ඇති වෙන්නේ, ගැටීම ඇති වෙන්නේ. ඒ ඇලීම ගැටීම ඇති වෙනව නම් ඒ තුල හිත කම්පා වෙන්නේ. කම්පා වෙනව නම් ඒ කෙනාගේ කම්පිත මනසට වග කියන්න ඕන ඒ කෙනයි. යමෙකුගේ හිත ඒ අරමුණු හඳුනා ගැනීම හමුවේ කම්පා වෙනව නම් එයාගේ හිතට අශෝකං විරජං khේමං කියන தත්ති උදා වෙන්නේ. ශෝකං රජං දුක්ඛං බයං. ශෝකයයි ඒ වගේම ඇලීමයි බයයි දුකයි ඔක්කොම ඇති වෙනවා. එතකොට ඒකට වග කියන්න ඕන වෙන කවුරුත් නෙවි පුද්ගලයන්. ඉතින් ඔන්න ඔය විදිහට ඇහැ කන නාසය දිව ශරීරයේ කියන ඉන්ද්‍රයන්ට ගොදුරු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ අරමුණු ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූප හොඳ දේවල් නම් ඒ ලැබෙන්නේ ඒව ලාභ, නරක දේවල් නම් ලැබෙන්නේ ඒක අලාභ. ඔය ලාභ හමුවේ ඇලෙනව නම් අලාභ හමුවේ ගැටෙනව නම් එයාගේ හිත කම්පිත සිතක්. ඊළඟට අනිත් එක ඒ තමයි යස ආයස. අෂ්ටලෝක ධර්ම වල දෙවෙනි කාරණේ. යස ආයස. යස කියන්නේ මොකක්ද? යසස කියන්නේ පරිවාර සම්පත්තිය. යසස කියලා කියන්නේ පිරිවර කියන එකයි. ආයස කියලා කියන්නේ පිරිවර නැතිකම. දැන් බලන්න සමහර අය මොකක් හරි වැඩක් කරන්න ගියාම උදව්වට උපකාරයට කවුරුත් නැහැ. කතා කරත් එන්නේ නැහැ සමහර වෙලාවට. සමහරු එහෙම නෙවෙයි. තනියෙන් කරන්නේ නැහැ. පින්කම් කරන්න ගියත් මේ වගේ හැමෝම සම්බන්ධ කරගෙන උදව් උපකාර කරගෙන කරන්නේ. සංසාරේ පරිවාර සම්පත්තිය ලැබෙන්න හේතුවක් ඒක. පින්කම් කරනකොටත් එහෙම පුළුවන් තරම් අනිත් අය දැනුවත් කරලා අනිත් අයගේ සහයෝගය අරගෙන එකට කරන්න ඕන. ඒකෙන් පරිවාර සම්පත්තිය ලබා ගැනීම අදහසින් නෙවෙයි. එහෙම කරන්න ඕන. එහෙම කරන්න අනිත් අයගේ හිතවල කුසල චේතනා දිනු කරන්න අපිට අවකාශයක් ලැබෙනවා. ඒක අපෙත් කුසලයක්. ඒ නිසා ඒ පරිවාර සම්පatti තාම වැදගත්. දැන් සමහර අය පරිවාර සම්පත්තිය හමු. ඒ කියන්නේ පිරිවර ඉන්නකොට ඒකෙදි ඇලෙනවා. පිරිවර නැති වුණාම දැන් මොකක් හරි වැඩක් කරගන්න කට්ටියට එන්නේ කියලා ඒ කියපු කට්ටිය ආවේ නැතුණා මොකද වෙන්නේ? ගැටෙනවා. නේද? පිරිවර හමුවේ ඇලෙන අයයි ගැටෙන අයයි ඉන්නවා. ඒතර පිරිවර කියන එක සමහර වෙලාවට අපි ඒක තේරුම් ගන්න. පිරිවර ඉන්නකොට ඇලෙනවා, පිරිවර නැති වෙනකොට ගැටෙනවා. තම සමහරව ඉන්නවා පිරිවර ඉන්නකොටත් ගැටෙනවා. ඒකත් හොඳ නැහැ. නේද? පිරිවර කියන්නේ සෙනග වැඩි වෙනකොට ගැටෙන අවස්ථා තියෙනවා. දැන් ඕනෝට වැඩි සෙනග එනවනම් මොකද්ද වෙන්නේ? එතෙන්දි ගැටෙනවා. සෙනග එන්නේ කියපු වෙලාවට අමතර වෙන වෙලාවල් වෙනකොට ගැටෙන්න පුළුවන්. මටත් සමහරවිට එහෙම ගැටීම් ඇති වෙලා තියෙනවා. දානේ වන්දල සැතපෙන වෙලාවට මිනිස්සු එනකොට. නේද? ඒක ප්‍රත්‍යඥ සිතේ ස්වභාවය. ඒක හඳුනා ගන්න ඕන. ඒක දැනගන්න ඕන ගැටීමක් ඇති වුණා කියලා. එතකොට දැන් සමහර අය පිරිවර ඉන්නකොට ඉතින් කතා කරන එහෙම වැඩිනේ. හරියට කතා කරනවා. රෑ 10 මාරට 11ට විතර කෝල් කරලා අහන ස්වාමින් වහන්සේ සැතපීලාද? නේද? පිරිවර වැඩි වුණාම තියෙන ප්‍රශ්න. ඉතින් අන්න ඒ වගේ වුණාම හිතේ ඇතිවෙන ගැටීමක් තියෙනවා නම් ඒ ගැටීම නැති කරගන්න, පාලනය කරගන්න අපි දැනගන්න ඕන. ඒ වගේම සමහර අය පිරිවර නැති වුණාම ගැටෙනවා. අපි බලාපොරොත්තු වෙනවා. එක එක්කෙනාට උදව් කරලා වුණාම ඒ අය මට උදව් කරાવી කියලා. නේද? තව සමහර අය කියනවා මොකද්ද? මේ මිනිස්සුන්ගෙන් නම් මං ආයි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මං කරා කියලා හිතේ තිබ්බොත් ඒ ඇති. එහෙම කියමු. ඒකත් බලාපොරොත්තු වීම. දැන් හිතේ තියාගත්තේ නැති වුණොත් මොකද කියන්නේ? ගුණමකු මිනිස්සු මෙච්චර කරලා බලන්නකෝ කිසිම මතකයක් නැහැ කියලා හිතනවා. දැන් ඒව අනවශ්‍ය විදියට හිතේ තියාගෙන උපකල්පන බලාපොරොත්තු ප්‍රතිබන්ධ ගත්තාම අන්තිමේදී මොකද වෙලා තියෙන්නේ? අපිම දුකටපත් වෙලානේ. අපිම පීඩාවටපත් වෙලා.
බලන්න මේ චිත්ත ස්වභාවයන් පාලනය කරගන්න නොහැකියාව තුළ අපි දුක් වෙන හැටි, අපි කම්පණයටපත් වෙන හැටි, අපිම විනාශ වෙන හැටි. ඊළඟට නින්දා ප්‍රශංසා අෂ්ටලෝක ධර්මයේ 6 වෙනි 7 වෙනි කාරණාද. මේ 5 වෙනි 6 වෙනි කාරණා දෙක. නින්දා කියලා කියන්නේ අපේ කනට ඇහෙන අමිහිරි ශබ්ද. ප්‍රශංසා කියන්නේ කනට ඇහෙන මිහිරි ශබ්ද. දැන් ඔය මිහිරි අමිහිරි ශබ්ද හමුවේ මොකද්ද වෙන්නේ? මිහිරි ශබ්ද හමුවේ ඇලෙනවා, අමිහිරි ශබ්ද හමුවේ ගැටෙනවා. නේද? එතකොට ඒ ඇලෙන ගැටෙන එක පාලනය කරගන්න මොකද්ද හිතන්න ඕන? මේ කනට ගැටෙන මේ දේ හුදෙක් ශබ්දයක් පමණයි. ඒ ශබ්දය අඳුනා ගන්න ස්වභාවය අනුව තමයි කේන්තියක් ඇති වෙනව නම් ඇති වෙන්නේ, ඇලීමක් ඇති වෙනව නම් ඇති වෙන්නේ. එතකොට ඒ අඳුනාගන්නේ මා විසිනුයි. ତර මේක නරක විදියට හඳුනාගත්තොත් මට දුකක්මයි ඇති වෙන්නේ. මේක හොඳ විදියට හඳුනාගෙන ඇලෙන්න ගියොත් ඒකෙනුත් නරකක් වෙන්නේ මටමයි කියලා තේරුම් ගන්න. තේරුම් අරගෙන නරක ශබ්දයක් හමු ඒකට වටිනාකම් නොදී ඒක බැහැර කරන්න. ඒක අතහැරලා දාන්න. පින්වත්නි මතක තියාගන්න ඕනෑම නරක සිතිවිල්ලකට නරක වටිනකම් දෙන්න ගියොත් ඒ සිතිවිල්ල අපි විනාශ කරලා දානවා. ඒ සිතිවිල්ලේ වහලෙක් බවට අපිපත් වෙනවා. ඊට පස්සේ සිතිවිල්ලට ඕන විදියට තමයි අපි වැඩ කරන්නේ. අපිට ඕන විදියට නෙවෙයි. දැන් ඕනම තැනක එහෙමනේ අනවශ්‍ය පුද්ගලයන්ට අනවශ්‍ය වටිනකම් දෙන්න ගියාම මොකද වෙන්නේ? එයාලා එනවා අපි පාලනය කරන්න. නේද? එහෙම තැන් කොච්චර තියෙනවද? සරල උදාහරණයක් කියන්නකෝ මම. දැන් ඕන කවුරු හරි කෙනෙක් ගෙදර ඉන්නවා. කෙනෙක් ඇවිල්ලා දොරට ගහනවා. අපි නම් ගෙදර ඉන්න අපි ගිහලා දොර ඇරලා බලනවා. බලනකොට හිඟන්නේ. අපි ඉතින් හිඟන්නගේ අතින් අල්ලගෙන අංකල් සෑහෙන කාලෙකින් අපි ගෙදර හිඟා ගන්නවා. මෙච්චර කල් ආවේ නැත්නම් අපි හිඟා ගන්න එක වාට ලැජ්ජින්දද කියලා මේ මිනිස්සු ඇදගෙන ගිහිල්ලා හොඳ කුෂන් කරපු පුටුවක වාඩි කරවලා හොඳ පෝසිලෙන් පිඟානක ෆ්‍රයිඩ් රයිස් එකක් එහෙම හදලා කන්න දීලා කන ගමනිත් ඔලුව අතක ආදරේ කරලා හොඳ ෆෘට් සලාඩ් එකකුත් හදලා දීලා ඊට පස්සේ සල්ලිත් දීලා කියනවා ආපහු මේ පැත්තේ හිඟා කනකොට අපේ ගෙදර එන්න ඕන ගිහිල්ලා ආරාධනාත් කරනවා. දැන් මේක අනවශ්‍ය වැඩන්නේ නේද? ගෙදරට ආව නම් මොනවා හරි කන්න ඉල්ලුව නම් දුන්නට කමන්නේ. සල්ලි තියනවා නම් දුන්නට කමන්නේ ඉල්ලුවොත්. ගේ ඇතුළට ගන්නත් ඕනද? ඔළුව අත ගන්නත් ඕනද? ආයේ එන්න කියන්නත් ඕනද? ඒව අනවශ්‍ය වැඩ. කොහොම හරි දැන් මේ හිඟන්නට මහා ලොකු පිළිගැනීමක් මේ ගෙදර ලැබුණනේ. අර හිඟන්න මොකද කරන්නේ? පහුවෙන්දත් යනවා. ඇයි එන්න කිව්වොත්? එදත් ඒ විදිහටම සලකනවා. නැවත නැවත යනවා. නැවත නැවත සලකනවා. දැන් මාස 5-6ක් හිඟන්න එක දිගටම මේ ගෙදරටම ගිහිල්ලා. කාලයක් යනකොට හිඟන්නට මේ ගෙදර සුපුරුදු තැනක්. කාලයක් යනකොට මේ ගෙදරට යනකොට හිඟන්නටත් මතක නැහැ මම හිඟන්නයි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? වෙනද වගේ දොරට තට්ටු දාන්නේ. බලෙන්ම දොර අරගෙන ගිහිල්ලා පුටුවේ වාඩි වෙලා කියනවා මට බඩගිනි තියෙන දෙයක් ඉක්මනට කන්න ගන්න. මට තව ගෙවල් වලට හිඟා කන්න යන්න තියෙනවා කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? අර හිඟන්නට අනවශ්‍ය වටිනකමක් දුන්න නිසා. තව කවුරු හරි කෙනෙක් ගෙදරට ඇවිල්ලා ඉඳද කෙනෙක් ඇවිල්ලා දොරට ගහනවා. දොර ඇරලා බැලුවම හිඟන්නේ. ඇරපු වේගයට වැඩි වේගෙන් දොර වහලා කියන ගෙදර කවුරුවත් නැහැ කියලා. අර කටින පිංගම් කාලේ සම්මාදම් කරගෙනකොටත් ඒවලු නේද? හිඟන්නේක්වත් යන්නේ නැහැ. ඇයි ඒ? අයියෝ මහ කුණු ලෝභයක් ඉන්නේ කියලා යනවා. සුභවාදී පිළිගැනීමක් නොලද නිසා. පින්වත්නි අන්නේ වගේ රූප නැමැති ආගන්තුකයෝ ඇවිල්ලා නැත්තන්ගේ ඇහැ නැමැති දොරට තට්ටු කරයි. ශබ්ද නැමැති ආගන්තුකයෝ ඇවිල්ලා ඔය නැත්තන්ගේ කන නැමැති දොරට තට්ටු කරයි. ගඳ සුවඳ නැමැති ආගන්තුකයෝ ඇවිල්ලා ඔය නැත්තන්ගේ නහය නැමැති දොරට තට්ටු කරයි. රස නැමැති ආගන්තුකයෝ ඇවිල්ලා ඔය නැත්තන්ගේ දිව නැමැති දොරට තට්ටු කරයි. ස්පර්ශ නැමැති ආගන්තුකයෝ ඇවිල්ලා ඔය නැත්තන්ගේ කය නැමැති දොරට තට්ටු කරයි. මට කියන්නේ එහෙම තට්ටු කළොත් දොර අරිනවද වහගෙන ඉන්නවද? මොකද කරන්න ඕන? ඇරලා බලන්න ඕන නේද? බැරි වෙලාවත් වහගෙන ඉඳලා නෝන ඇවිල්ලා දොරට ගැහුවොත්
එහෙම හරියන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ කොහේවත් කියලා නැහැ රූප බලන්න එපා, S2 වහගන්න, ශබ්ද අහන්න එපා, ඉයර්ප්ලග්ස් ගහගන්න කියලා. එහෙම ඉන්න බෑ. බැරි දෙයක් කරන්න කියලා බුදුහාමුදුරුවෝ කවදාවත් කියලා නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන කුමක්ද? ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු පරිහරණය කරන්න. හැබැයි ඒ අරමුණු නිසා ඇතිවෙන යම් යම් ක්ලේශ ධර්ම තියෙනවා නම් අන්න ඒව පාලනය කරගන්න. ඒ කෙලෙස් සිතිවිලි වලට ඔබව යට කරන්න ඉඩ දෙන්න එපා. ඒ කෙලෙස් සිතිවිලි හොඳින් තේරුම්ගෙන අඳුනාගෙන ඒවාට වටිනාකම් නොදීව බැහැර කරන්න උත්සාහවත් වෙන්න. ඉතින් අන්න ඒ නිසා ඔය වගේ ශබ්ද ඇහුනහමත් ඒව හිතේ තියාගන්න එපා. දැන් ගොඩක් අය නින්දා ඇහුනහම මොකද කරන්නේ? හරියට සැලෙනවා. මගේ ජීවිතේටම මෙහෙම බැනුම් අහලා නැහැ. බැන්නන නම් කමන්නේ අහවලත් මතක් කරලා බැන්නනේ. තාර ස්ටාෆ් එකේ ඔක්කොම බලාගෙන ඉඳිදි බැන්නේ. ඔය ආදි වශයෙන් කියනවා. බැනපු මිනිහ ගෙදර ගිහිල්ලා බුදියගෙනත් ඉවරයි. නමුත් බැනුම් අහපු කෙනා ඒකම හිතේ තියාගෙන පෝෂණය කරමින් ඒවට කියන ප්‍රපංච කියලා. ඒවා නැවත නැවත කල්පනා කරමින් පිරිහෙනවා. අන්න කම්පිත මනස ඇති වුණා. ශබ්ද හමුවේ, නින්දා හමුවේ, ප්‍රශංසා හමුවෙත් එහෙමයි. කවුරු හරි ප්‍රශංසා කළාම ඉතින් ආයේ ප්‍රශංසාවම බලාපොරොත්තු වෙනවා. හොඳ කියයි කිය බලාපොරොත්තු වෙනවා. එහෙම කියයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්න වෙලාවේදී ආයි කිව්වේ නැති වුණොත් මොකද වෙන්නේ? දුකයි. කම්පා වෙනවා. දැන් මේකේ නම් සඳහන් කරලා තියෙනවා නම් ගම් මොකක්වත් සඳහන් කිරීම මට කල්ැතුවම නියෝගයක් වාරණයක් දාලා එකන් ආවේ මෙහෙට මේ කියන්නේ එපා කියලා. දැන් සමහරු එහෙම නෙවෙයි. කිව්වේ නැතුණොත් තරහයි. දැන් මගේ නම කියයි දැන් මගේ නම කියයි බලාගෙන ඉන්නේ. එහෙම කිව්වේ නැතුණාම දෙන්නේ නැහැ ලබන අවුරුද්දේ නම් දාන්නේ කියලා. එහෙම බලකන අය ඉන්නවා. ඒ මොකද අර කම්පිත මනස නේද? කෙලෙස් බර සිත. නිකෙලෙස් සිතක් සමබර කරගන්නට නින්දා ප්‍රශංසා හමුවේ එයා කටයුතු කරනවා. ඒ නිසා ඔබට බැනුම් අහන වෙලාවට ඔබ කවුද කියලා මැනගන්න ඒක අවස්ථාවක් කරගන්න. ඔබ පාරමිතාවක් පුරන්නට ලැබිච්ච අවස්ථාවක් ඇටියට හිතන්න. එහෙම හිතලා නරකදී හොඳ පැත්තට හරව ගන්න ඔබ උත්සාහ කරන්න. එහෙම කළොත් ඔබේ හිත කම්පා නොවි පවත්වා ගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි සැප දුක්. සැපයි දුක් කියන එකත් සැප කියන එකයි දුක් කියන එකයි සාපේක්ෂයි නේ. අපි සැපයි කියලා හිතන කෙනේ තව කෙනෙකුට දුක වෙන්න පුළුවන්. දැන් මේ බිම වාඩි වෙලා ඉන්නක කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි දුකක් නේ මේ බිම වාඩි වෙලා ඉන්නේ කියලා. නේද? නමුත් කෙනෙකුට ඒක හරි සැපක්. බිම ඉන්න කටියට හිතෙන්න පුළුවන් මේ ධර්මාසනේ ඉන්න එක හාමුදුරන්ට හරි සැපට ඉන්න ඇතිනේ කියලා. නමුත් විඳින දුක මන්නේ දන්නේ. නේද? පැය දෙකක් මේක වාඩි වෙලා ඉන්නවා කියන එක ලේසි වැඩක්ද? අන්න ඒ වගේ තමයි. සැප දුක් කියන එකත් එක එක්කෙනාට සාපේක්ෂයි. එතකොට අපි සැපේදී ඇලෙනවා මේ දුකේදී ගැටෙනවා. අපි සැපේදී ඇලෙනවා නම් එතනදිත් අපේ හිත හෙල්ලෙනවා කම්පාවටපත් වෙනවා. දුකේදී ගැටෙනවා නම් ඒත් හිත කම්පණයටපත් වෙනවා. ඒ සැප දුක මේ ලෝකෙහි සමබරව විඳින්න වෙන බව තේරුම් ගත්තොත් අනවශ්‍ය විදිහට ඇලෙන්නේ අනවශ්‍ය විදිහට ගැටෙන්නේ. එහෙම ගැටෙන්නේ නැති එක්කෙනාට දුකක් නැහැ. ශෝකයක් නැහැ. කම්පනයක් නැහැ. එතකොට ඒ විදිහට ඇලින් ගැටීම් ඇති කරගන්නේ අපිමයි. ඒ නිසාම දුක වැඩි කරගන්නේ අපිමයි. දැන් බලන්න අපේ ගෙදර අපි නිතර පාවිච්චි කරන කෝප්පයක් තියෙනවා. මග් එකක්. අපි නම් මේක පාවිච්චි කරන්නේ වෙන කාටවත් එහෙම අල්ලන්න දෙන්නේ නැහැ. තනියෙන් තමයි පාවිච්චි කරන්නේ. වෙන කවුරු හරි පාවිච්චි කරනවා දැක්කොත් 4 සැරයක් විතර සබන් දාලා හොදලා තමයි ගන්නෙ. බැන මෙච්චර කෝප තීදි මගේකම ගත්තනේ කියලා. මෙච්චර ආදරෙන් පරිහරණය කරන මේ කෝපේ එක දවසක් අපේ අතින්ම බිම වැටිලා කුඩු වෙනවා. දුකයිද නැද්ද? හරි දුකයි. වෙන කෝපත් මාසෙකට 3-4ක් කුඩු කරනවා. හැබැයි කිසිම දුකක් නැහැ. නමුත් මේ කෝපේ කුඩු වුණාම දුක වැඩි. ඇයි ඒක මගේ කෝපේ වූ නිසා. ඊට පස්සේ මොකද කරන්නේ? කුඩු වෙච්ච කෝපෙට වටිනකම් දෙනවා. පාවිච්චි කරනකම් එච්චර වටිනකමක් දැනුන්නේ නැහැ. තිබිචින්ජ පාවිච්චි කළා. නමුත් බින්දුනට පස්සේ වොන්න මතක් වෙන්න ගන්නවා. මොනවද? අපරාධි තාත බර්ත්ඩේ එකට අරන් දීපු කෝප්පේ කියලා හිතනවා. එහෙම හිතපු ගමන් මර කෝප්පෙට වොන්න බැඳීමක් ඇති වෙනවා.
ආයි ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා කියන අපරාධය අවුරුදු 10ක් තිස්සේ එක දිගට වතුර බිව්ව කෝප්පේ කියලා හිතනවා ආපහු මේ කෝප්පෙට ඇලීමක් ඇති වෙනවා. ආයි ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා කියනවා අපරාධය හොදපු ගමන් කුණු යන කෝප්පේ කියලාත් කියනවා. දැන් මේ විදිහට දැන් මේ කෝප්පෙට ඇලෙන හේතු කියනවා. ඇලෙන හේතු හිතනවා. එහෙම හිතන්න කෝප්පෙට ඇලෙනවා. එහෙම ඇලිච්ච කෝප්පයක් බිම වැටලා කැඩුනම දුක වැඩි. දැන් කවුද එහෙම හිතුවේ? තමන්මයි. එතකොට මේ හිතීම නිසා දුකටපත් උනේ කවුද? තමන්මයි. එතකොට මේ දුකට වග කිව යුත්තේ කවුද? තමන්මයි. වෙන කවුරුත් නෙවෙයි. එතකොට එහෙම ශෝකයක් දුකක් ඇති උනේ මොකක් නිසාද? කෝපේ ඇලුන නිසා. කෝප කියන්නේ කොහොමත් ඉතින් හැමදාම තියෙන දේවල් නෙවෙයි කැඩිලා බිඳිලා යන්නේව නේ කියලා හිත හදාගත්ත නම් අරතරන් දැනෙන දුකක් දැනෙන්නේ නැති වෙන්න තිබ්බා. එහෙනම් මේ දුක දැනීම, ශෝකය දැනීම, බිය දැනීම ඇති වෙන්න මූලික හේතුව තමයි ඇලීම. එත වගේම ඒ ඇලෙන දේ එලෙසින් පවත්වා ගන්නට නොහැකි වුණොත් ඇති වෙන්නේ ගැටීමයි. ඇලීම ගැටීම සිතේ ඇති වෙනවා නම් එතන තියෙන්නේ කම්පිත වූ මනසක්. ඒ කම්පිත වූ මනසට සැලෙන සිතට හෙළවෙන හිතට යථාර්ථය දැකින්න බෑ. ෆෑන් එකක් දාලා තියෙදි කරකැවිලා තියෙද්දි තටු කීයක් තියෙනවද කියලා හොයන්න බෑ. නැවතිලා තියෙන හින්දා තටු 3ක් තියෙනවා කියලා දැක්කහම අපි ඒ අත්දැකීමෙන් කියනවා මිසක් කරගෙන ෆෑන් එකේ තටු 3ක් ඇති කියලා. නැත්තම් අපිට කියන්න බෑනේ. අන්න ඒ වගේ තමයි අපේ හිත කම්පණයටපත් වෙලා තියෙද්දි යථාර්ථය අපිට දකින්නට බෑ. ඒ යථාර්ථය දකින්න නම් හිත අකම්පිත කරගන්න ඕන. අකම්පිත මනසක් ඇති කරගන්න නම් ලෝක ධර්ම හමු වෙයි. අරමුණු පරිහරණය කරනකොට සිහියෙන් නුවණින් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. එහෙම කටයුතු කළොත් ඔබට ඔබේ හිත කම්පා නොවන අකම්පිත හිතක් බවට පත් කරන්න පුළුවන්. ඒ කම්පා නොවන අකම්පිත සිත තුළ ශෝකයක් නැහැ, අශෝකං, ඇලීමක් නැහැ, විරජං, බයක් නැහැ, khේමං. අන්න ඒ මනස ඇති කර ගැනීම වගකීම පූර්ණ හැකියාව ඔබටයි ඇත්තේ. ඒ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔබ හැම දිනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි ිතසිතින් ප්‍රාර්ථනා කරනවා. දැන් මං කියපු මේ කාරණා ගැන ඔබට කිසියම් ගැටලු සහගත තැනක් තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න නැත්නම් මම පොඩි රිවිෂන් එකක් දෙන්නම්. නේද? මේ කියපු කාරණා ටික ගැනම ආපස්සට කල්පනා කළා. මං අද කියලා දුන්නේ මොනව ගැනද? නොසැලෙන ලෝක ධර්ම හමුවෙහි නොසැලෙන සිතක් ඇති කරගන්නේ කෙලෙසද කියන කාරණය. මම මතක් කළා මූලිකව අවධාරණය කළා අපේ හිත සැලෙන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා කියලා. මොකක්ද හේතු දෙක? ඇලීමයි ගැටීමයි. ඒතකොට ඒ සැලෙන හිත බය වෙනවා, ශෝක කරනවා කියලා මම මතක් කළා. ඒතකොට බය වෙන්නේ, ශෝක කරන්නේ ප්‍රධානම හේතුව තමයි හිත තුල කාමරාගයයි පටිඝයයි ක්‍රියාත්මක වේ. ඒතකොට බය නැතුව ඉන්න පුළුවන්කම ලැබෙන්නේ හරියටම කොතැනින්ද? කාමරාග පටිඝ දෙක නැති වූ සිත ඇති වෙන තැනදී. ඒ සිත ඇති වෙන්නේ කොතැන් පටන්ද? අනාගාමී ඵලයේ සිටයි. කාමරාගයයි පටිඝයයි දෙක නැති කරලා දාන්නේ අනාගාමී තත්වයටපත් වුණාම. ඊට පස්සේ රහත් වුණාම ඊළඟට පසේ බුදු වුණාම සම්මා සම්බුද්ධත්වයටපත් වුණාම. ඒතර මම මතක් කළා ලෝක ධර්ම කියනකොට ලෝකයට අයිති ස්වභාවයන් කියන එක තමයි අවධාරණය කළේ. ඒතර ලෝක ධර්ම කියලා කිව්වා මූලිකවම කාරණා කීයක් කියවද? මූලිකවම කාරණා 5ක් කියවුවා. මොනවද? ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ, ඊට පස්සේ දිවට දැනෙන රස, ශරීරයට දැනෙන ස්පර්ශ. ඒව ලෝක ධර්ම. ඊට පස්සේ අෂ්ට ලෝක ධර්ම කියලා තවත් කොටසක් කිව්වා. මොනවද? ලාභ අලාභ, යස ආයස, නිന്ദා ප්‍රශංසා, සැප දුක්. එතකොට මෙන්න මේ කියන ලෝක ධර්ම අපි තේරුම් ගන්නේ කොහොමද කියලා මම මතක් කළා.
අෂ්ටලෝක ධර්මයේ සඳහන් වෙනවා මූලික කාරණා දෙකක් ලාභ අලාභ කියලා. නේද? අෂ්ටලෝක ධර්මයේ මූලික කොටස් දෙකකට මම බෙදලා කිව්වා හොඳ සහ නරක සම්මුතිය අනුව. හොඳ හතරක් තියෙනවා නරක හතරක් තියෙනවා. ඒත් එක මම කිව්ව හොඳ නරක මොන වගේ එකක්ද කියලා සාපේක්ෂයි කියලා. ඒ අරමුණු පරිහරණය කරන ස්වභාවය අනුව තමයි හොඳද නරකද කියලා තීරණය වෙන්නේ. එතකොට ඇහැට පේන රූපය හොඳ රූපයක් නම් අපි සලකන්නේ ඒක කුමක් කියලාද? ලාභයක් කියලා. නරක රූපය නම් දකින්නේ ඒක අලාභයක් කියලා. එතකොට ඇහැට පේන රූපය හොඳද නරකද කියලා තීරණය කරන්නේ මොකෙන්ද? සිතින්. ඒ සිතින් තමයි අපි ඒක තීරණය කරන්නේ. ඒක සිතින් තීරණය කරනවා කියන්නේ ඒකට කියන සංඥාව කියලා. සංඥාව කියන්නේ මොකක්ද? හඳුනා ගැනීම. මොනවද හඳුනගන්නේ? අරමුණු. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු. අපි හඳුන ගන්න ස්වභාවයට අනුව තමයි ඒක හොඳද නරකද තීරණය කරන්නේ. ලස්සනද කැතද කියලා තීරණය කරන්නේ. සුබද අසුබද කියලා තීරණය කරන්නේ. එතකොට ඒ ස්වභාවය අනුව තමයි අපේ හිතේ ඇලීමක් හරි ගැටීමක් හරි ඇති වෙන්නේ. එතකොට ඒකට වගකිව යුත්තේ එහෙනම් අරමුණ නෙවෙයි. වගකිව යුත්තේ කවුද? තමන්මයි. ඒ අඳුනාගත් ස්වභාවය ඇති පුද්ගලයයි. එහෙනම් වරද තියෙන්නේ නරක රූප හමුවේවත්, නරක ශබ්ද හමුවේවත්, ගඳ හමුවේවත්, එහෙම නැත්නම් රස හමුවේවත්, ස්පර්ශ හමුවේවත් නෙවෙයි. වරද තියෙන්නේ අපි හඳුනා ගන්න ස්වභාවය අනුව කියලා තේරුම් ගන්න. ඉතින් එහෙම තේරුම් අරගෙන ඊට පස්සේ මොකද්ද කල්පනා කරන්න ඕන? නරක හමුවේ ගැටෙන්නෙත් නැතුව හොඳ හමුවේ ඇලෙන්නෙත් නැතුව ඉන්න උත්සාහ කරන්න ඕන. හොඳ හමුවේ ඇලෙන්නේ නැතුව ඉන්න නම් මොකද කරන්න ඕන? හොඳ සුබ දේවල් සදාතනික නොවේ කියලා තේරුම් ගන්න. හැමදාම මේ විදිහට සුබ විදිහටම තියෙන්නේ නෑ කියලා තේරුම් ගන්න. බෑ හොඳ දෙයක් දැක්කොත් හොඳයි කියලා කියන එක හොඳයිද නරකයි? හොඳයි. ලස්සන දෙයක් දැක්කොත් ලස්සනයි කියලා කියන එක කිසිම වරදක් නෑ. මිහිරි හඬක් ඇහුනොත් ඒ හඬ මිහිරි කියලා කියන එක කිසිම වරදක් නෑ. ඒක තමයි ඒ දේ තියෙන ආස්වාදය. ආස්වාදය කියන්නේ මොකද්ද? යමක ඒ මොහොතේ තියෙන හොඳ පැත්ත. ඒක තමයි ආස්වාදය. හැබැයි ආස්වාදයෙන් කුල්මත් වෙලා හිත ඇලෙන පැත්තට ගමන් කරවන්න හොඳ නෑ. ඊට පස්සේ මොකද කරන්න ඕන? ආදීනවේ දකින්න ඕන. ආදීනවේ දකින්නවා කියන්නේ මොකද්ද? මේ ආස්වාදනීය දේ, මේ සුබ දේ, මේ ප්‍රිය දේ, මේ මනාප දේ හැමදාම එලෙසින්ම තියනවායයි හිතන්න හොඳ නැහැ. ඒක වෙනස් වෙනවා කියලා දැනගන්න ඕන. වෙනස් වෙනවා කියලා දැනගත්තොත් එයා ඒක ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැත්නම් එයා ඒක පරිහරණය නොකර ඉන්නවද? දැන් රූපේ ඇලෙන්නේ නැහැ. ඉතින් රූප බලන්න නැතුව ඉන්නවා. එහෙම කරනවද? නැහැ. රූපේ බලනවා. රූපේ අනවශ්‍ය විදිහට ඇලෙන්නේ නැහැ. රූපේ අතහරින්න සූදානමින් බලනවා. අතහරින්න සූදානමින් අරමුණු පරිහරණය කරන එකට මම නමක් කිව්වා. මොකද්ද? නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති කියලා. නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති කියන්නේ මොකද්ද? අතහරින්න සූදානමින් පරිහරණය කරන්න. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ඇහැට පේන රූප බලන්න, ශබ්ද අහන්න, ගන්ධ සුවඳ ආග්‍රහණය කරන, රස බලන්න. මන් නම් කියන්නේ බෞද්ධයන්ට තමයි හොඳටම ලස්සනම රූප බලන්න පුළුවන්. බෞද්ධයන්ට තමයි හොඳ ලස්සනට ඇඳලා කාලා ඇඳලා සතුටින් ඉන්න පුළුවන්. බෞද්ධයන්ට තමයි හොඳ මිහිරි හඬ අහන්න පුළුවන්. බෞද්ධයන්ට තමයි මේ ඉන්ද්‍රයන්ට ප්‍රිය වූ අරමුණු හොඳට ප්‍රිය විදියට දකින්න පුළුවන්. පරිහරණය කරන්න. බෞද්ධයෝ සමහර අය හිතනවනේ අපෝ ඒක බෞද්ධකම නෙවෙයි. ලස්සන නම් කැත කියලා හිතන එක තමයි බෞද්ධකම. මිහිරි නම් අමිහිරි කියලා හිතන එක තමයි බෞද්ධකම. සුවඳ නම් ගඳයි කියලා හිතන එක තමයි බෞද්ධකම. ඒක නෙවෙයි බෞද්ධකම. බෞද්ධකම කියලා කියන්නේ යථාභූතයේ දැකීමයි. ඇත්ත ඇති හැටියෙන් දකින්න. ඒ නිසා හිතට වංක වෙන්න යන්න හොඳ නැහැ. හිතට අවංක වෙන්න. හිතට දැනෙන දේ එලෙසින් පිළිගන්න ඉස්සෙල්ලම. ඊට පස්සේ තේරුම් ගන්න මේ දැනෙන දේ සදාතනික නොවේ කියලා.
මේක වෙනස් වෙනවා කියලා දැනගන්න. නිසා හොඳට ඒ අරමුණු භුක්ති විඳින ගමන් පරිහරණය කරන ගමනේම තේරුම් ගන්න මේවා හැමදාම තියෙන දේ නෙවෙයි කියලා. මේ ප්‍රියමනාප හැම දෙයක්ම සදාතනික නොවේයි කියලා වටහා ගන්න. සබ්බේහි මේහි පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අබින්හම් පච්ච වේකිතබ්බං කියලා හිතන්න. මේ ප්‍රියමනාප ලස්සන හැම දෙයක්ම කවදා හරි වෙනස් වෙනවා කියලා හිතන්න. එහෙම හිතන කෙනා අනවශ්‍ය විදිහට ඒක ඇලෙන්නේ නැතුව ඒක පරිහරණය කරනවා, අතහරින්න ආපු වෙලාවක් ආවා අතහරිනවා. එහෙම කෙනාගේ හිත කම්පා වෙන්නේ නැහැ. සැලෙන්නේ නැහැ. නැති වුණා කියලා අඬා වැටෙන්නේ නැහැ. තියනවා කියලා උද්දාමයටපත් වෙන්නේ නැහැ. සමබර විදිහට අරමුණු පරිහරණය කරනවා. අන්න ඒක තමයි ලෝක ධර්ම හමුවේ කම්පා නොවි ඉඳීමේ ස්වභාවය කියන එක කියන්නේ. එහෙම නැතුව මේ බනින්නකොට අඬන්නේ නැතුව ඉන්න එක විතරක් නෙවෙයි. ලැජ්ජා කරනකොට අපහාස කරනකොට වෙනත් ආර්ථික අවාසි සිද්ධ වෙන වෙලාවේදී නොසැලී ඉන්න එකමම නෙවෙයි. ඊට වැඩිය ගැඹුරු දහමක් තමයි බුදුහාමුදුරුවෝ මේ ලෝක ධර්ම හමුවේ කම්පා නොවී සිටීම කියන එකෙන් අවධාරණය කළ තියෙන කියන එක තේරුම් ගන්න ඕන. ඉතින් තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ගායනාස මේ දැන් බුද්ධ ධර්මයෙන්ම මුළු බුද්ධ ධර්මයෙන්ම අපිට කියලා දෙන්නේ ඒ වගේ හිතක් ඇති කර ගැනීම නේද? ඒ වගේ හිතක් ඇති කරගන්නේ කොහොමද කියන එකයි මට හිතුනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ මට හිතුණා බුදුහාමුදුරන්ගේ බුද්ධ ධර්මයෙන්ම කියන්නේ ඒ වගේ හිතක් අපි ඇති කරගන්න විදියද කියලා. ඔව්. ඇත්තටම දැන් බුද්ධ ධර්මයේ දැන් ආරම්භය අපි ගත්තොත් ධම්මචක්කප්පවත්තන සූත්‍රයනේ. බුදුරජාණන් වහන්සේ ලෝකයට පළවෙනි වතාවට දේශනා කරපු දේශනාව තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මතක් කරනවා අන්ත දෙකකට යන්න එපා කියලා. දැන් අපි ඔය රළු අදහස තමයි ශරීරයට අතිශයින්ම සැපදීම. එහෙම අනිත් එක තමයි අනිත් අන්තය තමයි ශරීරයට අතිශයින්ම දුක් දීම. කාමසුකල්ලිකාන යෝගී අත්තකිලමතාන යෝගයයි. ඔය දෙකෙන් අදහස් කරන්නේ මේ ඒ රළු ස්වභාවයමම නෙවෙයි. කාමසුකල්ලිකාන යෝගී කියන එකෙන් අදහස මේ දැන් බුදුදහමේ මූලික දේ මනස පිරිසිදු කර ගැනීමනේ. එතකොට ඒ මනස පිරිසිදු කර ගන්නට බාධා වෙන චෛතසික දෙකක් තමයි මේ ඇලීම ගැටීම කියන්නේ. එතකොට කාමසුකල්ලිකාන යෝගයෙන් වෙන්නේ මොකද්ද? ඇලෙන එක. අත්තකිලමතාන යෝගයෙන් වෙන්නේ ශරීරයේ දුක් දීමෙන් කියන එක අදහස් වෙන්නේ මොකද්ද? ගැටෙනවා කියන එකයි. එතකොට ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන්ම බුදුහාමුදුර අවධානය කරන්නේ නොවැළී නොගැටී ඉන්න සමබර හිතක් හදාගන්න හැටි. ඒ නිසා ඔබතුමියගේ අදහස හරි. ඒ කියන්නේ බුදු දහම කියලා කියන්නේම නොවැළී නොගැටි අකම්පිත මනසක් ඇති කරගන්න ස්වභාවයේ උගන්වන දහම. හැම දිනාම දිනෙත් පියාගෙන හිත සංවර කරගෙන ශ්‍රද්ධාව උපදවාගෙන මා කියවන මෙත් සිතුවිලි සාවධානව අසා සිටමින් ඒ අනුව මෙනෙහි කරමින් මෛත්‍රී භාවනාව සිද්ධ කරන්න. මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වයට ලෝකවාසී සියලුම සත්වයන් තුල මෛත්‍රියක් මිත්‍රත්වයක් තිබෙනවා නම් එතන විශාල සැනසෙල්ලක් තිබෙනවා. අපි මේ සැනසෙල්ල කායික සැනසෙල්ල මානසික සැනසෙල්ල වශයෙන් කොටස් දෙකකට බෙදනවා. කය සැනසෙන්නේ කය නිරෝගී වෙච්ච තරමටයි. සිත සැනසෙන්නේ සිත නිරෝගී වෙච්ච තරමටයි. මගේ කයට ලෙඩක් දුකක් පීඩාවක්
හිරිහැරයක් ඇති වුණාම මට කුසලයේහි යෙදෙන්න තියෙන ඉඩ අවකාශ පවා ඇහිරෙනවා. ඒ නිසා මම ඒකට කැමති නැහැ. ඒ නිසා මම නිදුක් වෙන්න ඕන. මම නිරෝගී වෙන්න ඕන. මම සුවපත් වෙන්න ඕන. කායික සුවෙන් සුවපත් වෙන්න ඕන. කය විතරක් සුවපත් වුණාට මදි. හිතත් සුවපත් වෙන්න ඕන. හිත ලෙඩ කරන්නේ, හිත කිලිටි කරන්නේ, හිතට බාහිරව ගලාගෙන එන ක්ලේශ ධර්මයි. රාගය, ද්වේෂය, මෝහය, වෛරය, ඊර්ෂාව, පලිගැනීම වැනි නරක නපුරු දරුණු සිතිවිලි හිත ලෙඩ කරනවා. හිත කිලිටි කරනවා. මම මේ උතුම් මොහොතේ මගේ හිත ලෙඩ කරන, මගේ හිත කිලිටි කරන ඒ නරක සිතිවිලි ටිකෙන් ටික අතහරිනවා. මම මගේ හිතේ තියෙන සරාගික සිතිවිලි යටපත් කරලා ඒ වෙනුවට වීත රාගී සිතිවිලි ඇති කරගන්නවා. ද්වේෂ සහගත සිතිවිලි නැති කරලා ඒ වෙනුවට මෛත්‍රී සහගත සිතිවිලි ඇති කරගන්නවා. මෝහ සහගත සිතිවිලි නැති කරලා ඒ වෙනුවට ප්‍රඥා සහගත සිතිවිලි ඇති කරගන්නවා. මම කිසිම වෙලාවක අනුන්ගේ සැප දැකලා ඉරිසියා කරන්නේ නැහැ. සතුටු වෙනවා. මුදිතා සහගත සිතුවිලි ඇති කරගන්නවා. මම කෙනෙක් දුකටපත් වුණාම ඒ දිහා බලලා සතුටු වෙන්නේ නැහැ. කරුණාවෙන් පිහිට වෙනවා. කරුණා සහගත සිතුවිලි ඇති කරගන්නවා. වෛරය, ක්‍රෝධය, පලිගැනීම වැනි නරක නපුරු දරුණු සිතිවිලි යටපත් කරලා ඒ වෙනුවට දයාව, අනුකම්පාව, අවිහිංසාව වැනි උදාර සිතිවිලි ඇති කරගෙන මගේ හිත සුවපත් කරගන්න මම උත්සාහවත් වෙනවා. මගේ හිත කිලිටි වෙන්නේ, මගේ හිත පිරිසිදු වෙන්නේ මගේම ක්‍රියාකාරකම් අනුව මිස අනුන්ගේ ක්‍රියාකාරකම් අනුව නොවන බව හොඳින්ම මම වටහා ගන්නවා. ඒ නිසා මගේ හිත රැකගන්න හැම මොහොතෙම මම උත්සාහවත් වෙනවා. මගේ හිතට වද දෙන නරක සිතිවිලි අතරේ නරකම සිතිවිල්ලක් වන්නේ ද්වේෂය කියන එක මම හොඳින් තේරුම් ගන්නවා. ඇයි මට තරහ යන්නේ? තරහ ඇති වෙන්න ප්‍රධාන හේතු දෙකයි. කැමති දේ නොලැබීමයි, අකමැති දේ ලැබීමයි. මේ දෙක හමුවේ තමයි තරහ යන්නේ. මේ දෙක හමුවේ තරහ යන්නේ ලෝක ස්වභාවය හරියට දන්නේ නැතිකම නිසායි. ලෝකය කියන්නේ මම කැමතිම දේ විතරක් තියෙන තැනක් නෙවෙයි. මම අකමැතිම දේ විතරක් තියෙන තැනක් නෙවෙයි. ලෝකය කියන්නේ හොඳ නරක දෙකේම සම්මිශ්‍රණයක්. එහෙව් ලෝකයක ජීවත් වෙනකොට
කැමති දේත් අකමැති දේත් අත්විඳින්න වෙන බව මම තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන කැමති දේ හමුවේ අනවශ්‍ය ලෙසින් ඇලෙන්නේද නැතුව අකමැති දේ හමුවේ ගැටෙන්නේද නැතුව ඉන්න මම උත්සාහවත් වෙනවා. මම දන්නවා මේ ලෝකයේ මිනිස්සු විවිධයි විෂමයි. සමහර අය මාත් එක්ක මිත්‍රශීලී. මං ඒ හැමෝටමත් මගේ මෙත් සිත පතුරවනවා. සමහරු මාත් එක්ක විශේෂ යාළුකමකුත් නැහැ, තරහකුත් නැහැ. ඒ හැමෝටමත් සමසිතින් මම මෙත් වඩනවා. සමහර අය නම් මා සමග උරණ වෙලයි සිටින්නේ, තරහ වෙලයි සිටින්නේ. මාත් එක්ක තරහ වුණා කියලා ඒ අය සැප විඳින්න අකමැති නෑ. ඒ අයත් සැප විඳින්න කැමති, දුක් විඳින්න අකමැති. හරියට මං වගේමයි. මම ඒ අයටත් අන් හැමෝටම වගේ සමසිතින් මෙත් සිත පතුරවනවා. සමහර වෙලාවට ඒ අය මා සමග උරණ වී සිටින්නේ මගේම වරදක් නිසා වෙන්න පුළුවන්. නැත්නම් මා පිළිබඳව වැරදි වැටහීමක් ඇති නිසා වෙන්න පුළුවන්. මේ උතුම් මොහොතේ මං ඒ හැමෝටම මෙත් වඩනවා, සිත පතනවා. මා පිළිබඳ වැරදි වැටහීම් තිබේ නම් ඒ සියල්ල දුරු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේම වැරදි දකින, මටම නින්දා පහස කරන, මගේ දුකම කැමති වෙන එවන් අය සමගින් මම ගැටෙන්න පැටලෙන්න යන්නේ නැහැ. ඒ හැම දිනාටම මම මෙත් වඩනවා. මා සමග උරණ වී සිටින අය නිසා මගේ හිතේ තරහක් ඇති වෙනවා නම් ඒ තරහ පාලනය කරගන්න මා උත්සාහවත් වෙනවා. සමහර වෙලාවට අනිත් අය නිසා මට තරහ යන්නේ ඒ අයගේ නරක ගතිගුණ දකින්න හිතන නිසා. මට නරකයේ මිනිස්සු සම්පූර්ණයෙන්ම නරකම අය නොවන බව මම තේරුම් ගන්නවා. මට නොපෙනෙන හොඳක් ඒ අය ළඟ තියෙන්න පුළුවන්. ඒ නිසා මම පුළුවන් තරම් මා සමග උරණ වී සිටින අයගේ සැඟවී තියෙන හෝ හොඳ ගුණයක් හිතලා මගේ හිත හදා ගන්නවා. මන් දන්නවා අනුන්ගේ නරක හිතන්න නරක වෙන්නේ මගේ හිත. අනුන්ගේ හොඳ හිතන්න හොඳ වෙන්නේත් මගේ හිත. හිතන්නට හොඳ දේ තිබියදී නරකම ගැන සිතා හිත කෙලෙස ගන්නව නම් ඒකට වග කිය යුත්තේ මමමයි. එබැවින් මගේ තරහකාරයන් තුල වුණත් තියෙන කුඩා වූ හොඳ ගුණයක් කල්පනා කරලා බලලා ඔවුන්ගේ නරක හිතනකොට හිතේ ඇතිවන ද්වේෂය පාලනය කරගන්න මම උත්සාහවත් වෙනවා.
සමහර වෙලාවට මට අනිත් අය සමග කේන්ති යන්නේ ඔවුන්ගේ නරක කතා දිහා අහලා නරක වැඩ දිහා බලලා. ඇයි ඒ අය එවන් නරක දේ කරන්නේ? ඕනම කෙනෙක් තමන්ගේ කයින් වචනේ නරක දේ කරන්නේ තමන්ගේ හිත පාලනය කරගන්න බැරි නිසා. තමන්ගේ හිත තමන්ට පාලනය කරගන්න බැරි නම් සැබවින්ම යා අසරණයෙක්. ඒ අසරණයා හමුවේ මම උරණ වුණොත් වෙන්නේ, මම කේන්ති ගත්තොත් වෙන්නේ මමත් අසරණ වීමක්, මමත් පිරිහීමක්. ඒ නිසා බරපතලසේ ලෙඩට පත්වෙච්ච, රෝගී තත්වයට පත්වෙච්ච රෝගියෙක් දිහා බලලා කරුණා සිත් උපද ගන්නවා වගේ මගේ ද්වේෂයට මුල් වන ඒ පුද්ගලයන්ට මම කාරුණික හදවතකින් කටයුතු කරනවා. ඇතම් විට මට කේන්ති යන්නේ, තරහ එන්නේ මා අප්‍රිය කරන නරක දේවල් අහන්න දකින්න ලැබුණම. මට බැනුම් අහන්න වුණාම, නින්දා අපහාස ලැබුණාම ඒත් මම හිතනවා එක අතකින් මම බැනුම් අහන්න සුදුස්සෙක්. අපේ හිතේ තියෙන කෙලෙස් නිසා මොන අවස්ථාවකදී හරි අපි අතින් නොදැනුවත්කම නිසා හෝ වරදක් වෙන්න පුළුවන්. ඒ රහසින්වත් පවු නොකරපු බුදුහාමුදුරුවෝ මොන තරම්නම් දුක් වේදනාවන් නිന്ദා අපහාස වින්දද? බුදුරජාණන් වහන්සේ විඳපු නිന്ദා අපහාස දුක් වේදනා දිහා බලනකොට මට ඊතරම් දුකක් වේදනාවක් නැණේ කියලා හිතලා මම උපේක්ෂා සහගත වෙනවා, මධ්‍යස්ත වෙනවා. මට බැනපු බැනුමක් නිරන්තරයෙන් හිතේ තියාගෙන හිතන්න හෝ මට කරපු අසාධාරණකමක් හිතේ තියාගෙන හිතන්න නරක වෙන්නේ, ගැටෙන්නේ මගේ හිත කියලා මම දන්නවා. නරක අරමුණු හමුවේ හිත ගැටෙන ස්වභාවයට ලක් වෙනවා නම් එවන් අරමුණු හිතන්නේ නැතුව මම වෙන හොඳ අරමුණක් හිතනවා. අරමුණ මාරු කරනවා. කුසල අරමුණකට හිත යොමු කරනවා. ඇතැම් වෙලාවකට කිසිම හේතුවක් නැතුව මට බැනුම් අහන්න වෙනවා. මං කිසිම වරදක් නොකරලා වුණත් නිന്ദා අපහාස දඬුවම් වලට මුහුණ දෙන්න වෙනවා. එවන් අවස්ථාවක ඇති වෙන කේන්තිය පාලනය කරගන්න කර්මයේ ස්වභාවය ගැන මම හිතනවා. මේ භවයේදී කිසිම වරදක් නොකලත් සමහර වෙලාවට මේ වගේ අස්ථාන චෝදනා, නිന്ദා අපහාස කරදරවලට මම මුහුණ දෙන්නේ මගේ සංසාරගත කර්මයක් නිසා වෙන්නේ නැති කියලා හිතලා කර්මයට බය වෙනවා. මේ නරක දේ හමුවේ මම නරක විදිහට ප්‍රතිචාර දක්වන්න ගියොත් ඊළඟ ආත්මෙත් මට නරක තැනක උපදින්න වෙයි නේ කියලා කල්පනා කරනවා. ද්වේෂ සහගතව ඉන්න වෙලාවක හදිසියෙවත් මිය දෙන්නට වුණොත් උපදින්නේ දුගතියකම නේද කියලා හිතලා හැම මොහොතම හිත කුසලයේහි පිහිටුවගෙන කටයුතු කරන්න, කර්මයට බය ඇතිව කටයුතු කරන්න උත්සාහවත් වෙනවා.
මේ විදියට උත්සාහවත් වෙලා මෙත් සිතින් හිත හදාගන්නකොට මට දැනෙන්නේ විශාල ආධ්‍යාත්මික සුවයක්. ඒ ආධ්‍යාත්මික සුවය මම මුළු මහත් විශ්වය පුරාවටම පතුරුවා හරිනවා. මා දන්නවා මා ඉදිරිපසින් අප්‍රමාණ සත්වයෝ සිටිනවා. මා පිටුපසින් අප්‍රමාණ සත්වයෝ සිටිනවා. මා වම්පසින් අප්‍රමාණ සත්වයෝ සිටිනවා. මා දකුණු පසින් අප්‍රමාණ සත්වයෝ සිටිනවා. ඉහළ අභ්‍යවකාශයේ අප්‍රමාණ සත්වයෝ සිටිනවා. පහළ පොළොවෙන් යට අප්‍රමාණ සත්වයෝ සිටිනවා. ඒ අප්‍රමාණ වූ සත්ව ප්‍රජාව කෙරෙහි මම මගේ අප්‍රමාණ වූ මෙත්සිතිවිලි ධාරාවන් පතුරුවා හරිනවා. ලෝකවාසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා. කායික සුවයෙන් සුවපත් වෙත්වා. මානසික සුවයෙන් සුවපත් වෙත්වා. සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා. සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා. සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා. පින්වත්නි, දැන් මේ හැම දිනාම ඊ타ම සදහැසිතින් මේ ස්ථානයේ ඒක රාශි වෙලා පන්සිල් සමාදන් වෙලා බුද්ධ පූජා පවත්වලා බණ අහලා ධර්ම සාකච්ඡාව ටික වෙලාවක් කරලා භාවනා කරලා අපමණ කුසල් සිත් පහළ කරගත්තා. ඒ වගේම මේ ධම්මපාරමී පදනම මුල් වෙලා අපේ ලංකාව පුරාම ඊ타ම සුවිශේෂ ආගමික සේවාවන් සමුදායක් සිදු කරනවා. ඉතින් ඒ තුලත් අප්‍රමාණ කුසල් සිත් පහළ කරගත්තා. ඒ සියලු ආකාරයෙන් රැස් කරගත්ත උදාරතර කුසල ශක්තිය අපි එකට කැටි කරලා අරගෙන පරලෝසපත් ඥාතීන්ට පළමුවෙන්ම අනුමෝදන් කරමු. ඔබ අප හැම දෙනාගේම පරලෝසපත් සියලු ඥාතීහු මේ පින් දැක බලා සතුටු අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියන අදහසින් ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ලෝකයත් සම්බුද්ධ ශාසනයත් සුරකින සම්‍යක් දෘෂ්ටික පින් කැමැත්තා වූ සියලුම දිව්‍ය රාජ සමූහයාට මේ පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශීර්වාදයේ රැකවරණය ධම්මපාරමී පදනමේ සියලුම පින්වතුන්ට එකලසින්ම සලසා දෙමින් සියලු ආශීර්වාද සිද්ධ කරත්වා. කායික මානසික සුවපත් භාවයේ සලසත්වා. ලැබී තියෙන ලැබෙන්න තියෙන සියලු අපල උපද්‍රව දූරී භූත කරත්වා. දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා කියන අදහසින් දෙවියන්ට පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා.
එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. මේ උදාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාද බල මහිමින් මේ පින්නතුන් හැමෝටම ධම්මපාරමී පදනමේ සියලුම කල්යාණ මිත්‍ර සමාජිකාවන් සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් උදා වේවා. කායික මානසික සුවපත් භාවයේ සැනසෙල්ල වේවා. මෙලව සුව වේවා, පරලොව සුව වේවා. හැකී තරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි.